සංඛ්‍යා ව්‍යාප්ති ප්‍රස්ථාරගත කිරීම. එහෙම නැත්නම් ප්‍රස්ථාර මගින් දත්ත අර්ථකථනය කිරීම. එතකොට මේකෙදී මේ ලකුණු සමූහයක පැතිරීම ඒකේ රටාව මේ සංඛ්‍යා ව්‍යාප්තියක් මගින් ලඝු කරලා දක්වන්න පුළුවන්. එතකොට මේ සංඛ්‍යා ව්‍යාප්තියක් ප්‍රස්ථාරයක් මගින් නිරූපණය කරපුවම ඒකේ ස්වභාවය හොඳටම පැහැදිලි වෙනවා. ඒ හින්දා සංඛ්‍යා ව්‍යාප්තියක් ප්‍රස්ථාරගත කරන්නේ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් විචල්‍යයන් දෙකක් අතර පවතින සම්බන්ධතාවයක් ප්‍රස්ථාරයක් මගින් නිරූපණය කරන්න පුළුවන්. විචල්‍යයන් දෙකක් අතර තියෙන සම්බන්ධතාවය. දැන් ඔය අපිට ගන්න පුළුවන් මගේ විෂය නම් මේ වර්ෂයේ මාස අනුව වර්ෂාපතනය වෙනස් වන හැටි අපිට ප්‍රස්ථාරයක් මගින් දක්වන්න පුළුවන්. මේ විචල්‍ය දෙක වර්ෂයේ මාසයි වර්ෂාපතනයයි. වර්ෂාපතනය වෙනස් වෙන්නේ මාසවලට අනුව. ඒ හින්දා වර්ෂාපතනය කියන එක පරායත්ත විචල්‍ය කියලා අපිට ගන්න පුළුවන්. පරායත්ත. මම නැවත කියනවා. වර්ෂාපතනය මාසවලට අනුව වෙනස් වෙන හැටි අපිට ගන්න පුළුවන්. එතකොට මේකේ විචල්‍යයන් දෙකක් හඳුන ගන්න පුළුවන්. වසරේ මාස සහ වර්ෂාපතන ප්‍රමාණය වර්ෂාපතනය වෙනස් වෙන්නේ මාසවලට අනුව. ඒ හින්දා වර්ෂාපතනය පරායත්ත විචල්‍ය. මාස කියන්නේ එහෙනම් ස්වායත්ත විචල්‍ය. එතකොට සංඛ්‍යා ව්‍යාප්තියක් මේ විදිහට විචල්‍ය දෙකකින් යුක්තයි. සංඛ්‍යා ව්‍යාප්තියකුත් මේ විදිහට විචල්‍ය දෙකක් තියෙනවා. හිතලා බලන්නකෝ. එකක් තමයි ප්‍රාන්ති ප්‍රාන්තරය. අනිත් එක සංඛ්‍යාතය. එහෙනම් සංඛ්‍යාතේ වෙනස් වෙන්නේ මොකේට අනුවද? අපි දෙන ළමයින්ගේ සංඛ්‍යාතයේ ෆ්‍රීකවන්සි එක වෙනස් වෙන්නේ මොකේට අනුවද? ප්‍රාන්ති ප්‍රාන්තර අනුව. ඒ ප්‍රාන්ති ප්‍රාන්තරයට අනුව සංඛ්‍යාතය වෙනස්. ඊළඟ ප්‍රාන්ති ප්‍රාන්තරයට අනුව සංඛ්‍යාතය වෙනස්. ඒ හින්දා සංඛ්‍යාතය කියන එක පරායත්ත විචල්‍යයක්. ප්‍රාන්ති ප්‍රාන්තර කියන ඒවා ස්වායත්ත විචල්‍යයක්. මෙන්න මේ වගේ විචල්‍ය දෙකක් අතර ඇති සම්බන්ධතාවය ප්‍රස්ථාරයක් මගින් නිරූපණය කරන්න අපි ඉස්සරලාම කරන්න ඕන තිරස්සාක්ෂයයි සිරක්ෂාක්ෂයයි රේඛා දෙකකින් ලකුණු කරගන්න. මේ අක්ෂර දෙක අඳින තලයට අපි කියනවා ජාලකය. එහෙම නැත්නම් ඛණ්ඩාංක තලය කියලා අපි හඳුන්වනවා. හැම විටම ප්‍රස්ථාරය අඳිනකොට ස්වායත්ත විචල්‍ය තිරස් හරහට යන එක. තිරස් අක්ෂයේ පරායත්ත විචල්‍ය ඉහළට යන අක්ෂයේ සිරස් අක්ෂයේත් ලකුණු කරනවා. එන අපේ ටීචර්ලා දන්නවා තිරස් අක්ෂයේ හැමතිස්සෙම ලකුණු කරන්නේ වෙනස් වෙන විචල්‍ය. ස්වායත්ත විචල්‍ය තිරස් අක්ෂයේ පරායත්ත විචල්‍ය සිරස් අක්ෂයේ ලකුණු කරනවා. මේක හරියටම සිරස් තිරස් ඇහෙනවද දන්නේ නැහැ. හරහට යන එකේ ඒ කියන්නේ තිරස් කියන්නේ හරහට යන එක. ඒකේ ස්වායත්ත විචල්‍ය. උඩට යන එකේ සිරස් අක්ෂයේ සියන්න රයන්න අල්ස යන්න සිරස් කියලා කියනවා. මේකේ අපි ලකුණු කරන්නේ පරායත්ත විචල්‍ය. මං හිතනවා තේරෙන්න ඇති කියලා. එහෙනම් අක්ෂ දෙකක් දාගෙන උඩට යන එක සිරස් කියලා ලකුණු කරගන්න ඒකට ලියා ගන්න ඕන නම් සිරස් අක්ෂය කියන්නේ පරායත්ත විචල්‍ය එකේ දාන්න. කොටින්ම කියනවා නම් මේ මොන අක්ෂයේද උඩට යන අක්ෂය කියන්නේ? y අක්ෂය. x අක්ෂය කියන්නේ තිරස් අක්ෂය. ඒකේ හැමතිස්සෙම ස්වායත්ත විචල්‍ය තමයි දාන්නේ. එතකොට මේ සංඛ්‍යාත ව්‍යාප්තිය සඳහා අපිට ප්‍රස්ථාර වර්ග 4ක් නිර්මාණය කරන්න පුළුවන්. ජාල රේඛය. එහෙම නැත්නම් තීරු ප්‍රස්ථාර බාර් චාට්.
එහෙම නැත්නම් සංඛ්‍යාත බහුවස්ත්‍ර. එහෙමත් නැත්නම් සංඛ්‍යාත වක්‍ර frequency curves. අරවා සංඛ්‍යාත බහුවස්ත්‍ර කියන්නේ frequency polygon. සමුචිත සංඛ්‍යාත වක්‍ර cumulative frequency curves. මෙන්න මේවා ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. එතකොට මේ ලකුණු ව්‍යාප්තිවල ආකාර එක එක ආකාර තියෙනවා. මේවා කොටස් තුනකට වර්ග කරනවා කියලා සඳහන් වෙනවා. පළවෙනි එක තමයි ප්‍රමත ව්‍යාප්තිය. දෙවෙනි එක ධන කුටික, තුන්වෙනි එක ඍණ කුටික. ප්‍රමත කියන්නේ පැල් තොප්පිය වාගේ දෙපැත්තම සමානයි. ධන කුටික කියන්නේ තවත් එක්තරා විදිහක්. අපි ඉදිරියේදී මේක කතා කරනවා. ඍණ කුටික කියලා කියන්නේ ඊටත් වැඩිය තවත් වෙනස් වෙනවා. ප්‍රස්ථාරය යන පැත්ත අනුව. වැඩි ලකුණු ගත්ත අය අඩුයි නම් ඒක ධන කුටිකයි. අඩු ලකුණක් ගත්ත අය අඩුයි නම් ඒක ඍණ කුටිකයි. අපි ඉදිරියට ඒවා විස්තරාත්මකව කතා කරනවා. එහෙනම් ලකුණු ව්‍යාප්ති ආකාර වර්ග කරනවා ප්‍රධාන ක්‍රම 3කට. ප්‍රස්ථාර වර්ග කරනවා ප්‍රධාන ක්‍රම 4කට. ලකුණු ව්‍යාප්තිය, ප්‍රමත ව්‍යාප්තිය, ධන කුටික ව්‍යාප්තිය, ඍණ කුටික ව්‍යාප්තිය. සංඛ්‍යාත ව්‍යාප්ති සඳහා අපි ප්‍රස්ථාර වර්ග 4ක් තෝරගන්නවා. ජාල රේඛය, සංඛ්‍යාත බහුවස්ත්‍රය, සංඛ්‍යා වක්‍රය සමග සමුචිත සංඛ්‍යාත වක්‍රය. එහෙනම් අපි බලමු මේ අන්තිපාන්තර සහිත වගුවක ප්‍රතිබිම්බය තමයි ප්‍රස්ථාරය කියලා කියන්නේ. එහෙනම් අපිට මොකද්ද වැදගත්කම පන්තිපාන්තර තියෙන වගුවකට අමතරව මේ ප්‍රස්ථාරයක් ඇඳලා පෙන්වන්න. ලකුණු ප්‍රස්ථාරිකව නිරූපණයේ තියෙන වැදගත්කම් මොනවද? මේක පහසුවෙන් ඕනම කෙනෙකුට කියව ගන්න පුළුවන්. තේරුම් ගන්න ඉතාම පහසුයි. අනිත් එක හොඳට වඩාත් සංක්ෂිප්තව මේක දක්වන්න පුළුවන්. ප්‍රස්ථාරිකව නිරූපණයෙන් සංක්ෂිප්තව දක්වන්න පුළුවන්. විසිරීමේ ස්වභාවය ඉක්මනට හඳුනා ගන්න පුළුවන්, වඩාත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. විසිරීමේ ස්වභාවය. විචල්යන් කීපයක් සංසන්දනය කරමින් තොරතුරු හොඳට ඇනලයිස් කරන්න අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. විචල්්‍ය කීපයක් සංසන්දනය කර බලන්න පුළුවන්. ඔන්න ඔය කියන ඒවා ලකුණු ප්‍රස්ථාරයක් මගින් නිරූපණය කරනකොට වැදගත් වෙනවා. අපිට මේකෙන් මං කිව්වා ප්‍රස්ථාර වර්ග 4ක්. අපිට මේකෙන් කතා කරන්න තියෙන ජාල රේඛයයි, සංඛ්‍යාත බහුවස්ත්‍රයයි, ප්‍රතිශතක සමුචිත සංඛ්‍යා වක්‍රයයි. සංඛ්‍යාත වක්‍රය අවශ්‍ය වෙන්නේ නැහැ. right. එතකොට ප්‍රස්ථාරයක් අඳිනකොට මං කලිනුත් කිව්වා විචල්යන් තෝරගන්න ඕන. නිරූපණය කරන්න ඕන විචල්යන්. මොනවද කියලා තෝරගන්න ඕන. යා මේකේ දුගුම් ගාල වැටුණානේ. ඒක දිලෙන්නේ ප්‍රාන්තර වලට අනුව සංඛ්‍යාතේ අපට ආගත්තේ ඔළුව නෑ අර මේ අර ඔය බම්බුවක් නෑනේ අර පිටිපස්සට අර පැත්තේ පන්ති ප්‍රාන්තරවලගේ x අක්ෂයටත් සංඛ්‍යාතයගේ y අක්ෂයටත් මාස එක පැත්තකටත් වර්ෂාපතනේ තව පැත්තකට. ඔන්න ඔය විදිහට මැද ලකුණු එක පැත්තකටත් සංඛ්‍යාත එක පැත්තකටත් ඔය විදිහට අපිට ප්‍රස්ථාරයේ අක්ෂ දෙක හඳුන ගන්න වෙනවා. නිරූපණය කළ යුතු විචල්යන් තෝරගන්නවා. මම මෙතන තෝරගන්නවා පන්ති ප්‍රාන්තවල සෛද්ධාන්තික සීමා එක පැත්තකට, අනිත් පැත්තට සංඛ්‍යාතය. එහෙනම් අක්ෂයයි මූල ලක්ෂයයි ලකුණු කරනවා. මූල ලක්ෂය කියන්නේ යටින් යන රේඛාව. අක්ෂය කියන්නේ උඩට යන එක. xy නිරූපණය කරගන්නවා. පරිමාණයක් තෝරගෙන අක්ෂ අංකණය කරන්න ඕන. ඊට පස්සේ මේ වගේ එක එක තියෙන ඛණ්ඩාංක ලකුණු කරලා ඒවා ලකුණු කරන්න ඕන. හඳුන්වලා දීලා ඒවා ලකුණු කරන්න. පොඩි කේටීරි කෑලි ගහ
10න් 10ට හරි 5න් 5ට හරි ඒව ලකුණු කරන්න ඕන. ධන පරීක්ෂණයක් නම් ධන පැත්ත ගත්තාම ඇති ප්‍රස්ථාරයක. අවශ්‍ය වුණොත් x අක්ෂය ලකුණු පටන් ගන්නවා නම් 30යි 35යි කාණ්ඩේ x අක්ෂය අපිට මුලට අර හකුලවා දැමීමේ ඒ කියන්නේ සිග්සැග් විදිහට දාලා කෙටි දුරක් ඊට පස්සේ ප්‍රස්ථාරය යන්න පුළුවන්. x අක්ෂයත් ඕනනම් හකුලවන්න පුළුවන්. අවශ්‍ය නම් y අක්ෂයත් හකුල්ලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේ ලක්ෂ ලකුණු කරලා ප්‍රස්ථාර නිර්මාණය කරන්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රස්ථාරයේ අක්ෂ දෙක නිවැරදිව ලකුණු කිරීම. ප්‍රස්ථාරයේ ශීර්ෂ නාමය නිවැරදිව ලකුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා මේකේ. මේවා හදන්න කලින් මේක එකම ගානක් පදනම් කරගෙන තමයි අපිට කියලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිත් මේකට එක ගානක් අරගෙන ඒක තුල මේ ගාන ඉදිරියට යමු. ලියා ගන්නකො පන්ති ප්‍රාන්තරේ. පන්ති ප්‍රාන්තරේ. යට ඉඳන් උඩට 0.5 සංඛ්‍යාත 1යි 6 10 3යි. පන්ති ප්‍රාන්තර කීයද සර්? පන්ති ප්‍රාන්තර 1 2 3 4 5 6 7 8 9 10යි. පන්ති ප්‍රාන්තර 10ක් තියෙනවා. ආයි කියන්න සර්. 0.5 ඉඳලා 46 50 වෙනකම් ප්‍රන්ති ප්‍රාන්තර 10ක් ගොඩනගා ගන්න. කුඩා මගේ 0.5 පරතරයේ ගන්න පරතරය අනුව ප්‍රන්ති ප්‍රාන්තර ගොඩනගන්න. උපරිම එකේ එන්න ඕන 46 50. බිංදුව 5 6 10 11 15 16 20 21 25 26 30 31 35 36 40 41 45 46 50. ඔන්න පන්ති ප්‍රාන්තර. ෆ්‍රීකවන්සි එක සංඛ්‍යාතයේ දාගන්න 46 50 ඉඳලා යටට එක 3 5 7 9 6 4 3 1. නැවත මම කියනවා නැවත කියනවා උඩ ඉඳන් යටට 46 50 ඉඳලා 1 1 3 5 7 9 6 4 3 1. ඔන්න සංඛ්‍යාතේ. දැන් මේ ගාන හදන්න නම් අපිට අවශ්‍ය වෙනවා සංඛ්‍යාතේ පොඩ නැවත කියනවා. 1 2යි උඩ ඉඳන් පල්ලහැට 1 2යි 3 5 7 3 5 7 9 6 4 3 1. Thank you sir. right. දැන් මේ ගාන හදන්න අපිට මේ ගණන් ටික සේරම හදන්න ප්‍රස්ථාර ටික සේරම හදන්න මේකේ හොයන්න ඕන මැද අගය මිඩ් වැලියු එක. මැද අගය ඊළඟට
සත්‍ය සැබෑ සීමාව. එහෙම නැත්නම් රියල් ලිමිට් එක. සැබෑ සීමාව. ඊට පස්සේ CF එක සමුච්චිත සංඛ්‍යාතය. ඊළඟට ප්‍රතිශතක සමුච්චිත සංඛ්‍යාතය CF percentage mark එක. capital C capital F percentage mark එක. ඔන්න ඔය ටික හදන්න ඕනේ අපිට මේ ගාන හදා ගන්න. මැදාගේ කොහොමද මැදාගේ හොයන්නේ? පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව පහළ සීමාව එකතු කරලා දෙකෙන් බෙදනවා. right හදන්න මැදාගේ හදාගෙන යන්න. දැන් මේක හදන ලේසි ක්‍රමයක් මම එදා කියලා දුන්නා. කොහොමද මේක හදන ලේසි ක්‍රමය? 50න් 46ක් එකතු කරලා 50යි 46 එකතු කරලා දෙකෙන් බෙදනවා. ඊට පස්සේ එනවා 48. 45යි 41යි එකතු කරලා දෙකෙන් බෙදනවා. 43. ඒ දෙක අතර පරතරය බලනවා. 5යි. ඊට පස්සේ කෙලින්ම 48 ඉඳලා 5 48 ඍණ 5 සමානයි 43යි. 43 ඍණ 5 ඍණ 5 ගහගෙන යන්න විතරයි කැල්කියුලේටරේ තියෙන්නේ. පල්ලහැට මගේ එනවා. සර් අන්තිම එකට එන්නේ 2.5 ඉන්නේ. ඈ? එහෙම එනකොට 5 බෙදීම 2 කියලා කියන්නේ 2.5 නේ. අන්තිම එකට 5 බෙදීම 2 බිංදුව 5 නේ සර්. ඒක දෙකෙන් බෙදුවාම 2.5 නේ සර්. 1.5 අග මැදාගේ යට මේක 2.5. යට එක 2.5. ඒක එක පහ කියලා නෙමෙයි දෙන්න ඕනේ. එතන 1.5 කියලා આવත් හරි සර්. 1.5 කියලා ගමු අපි. ඒක 1.5 ගමු. පරාසය වෙනස්. ඔව් සර් 1.5 කියලා ගන්න එක වඩා සුදුසුයි. අපි 1.5 ගමු. මොකද මේ සමහර ඒ වගේ බිංදුවට වගයක් නැහැ කියලා ඒක අරගෙන 3 කියලාම අරන් තියෙනවා. අපි 1.5 ගන්නද සර්. 1.5 ගත්තාම හරි ඒක ඈ. එතකොට ඒකට එනවා 48 43 38 33 28 23 18 13 කියන අගයන් ටික එනවා. එහෙනම් මේකේ සැබෑ සීමාව හොයන්න රියල් ලිමිට් එක හොයන්න. කොහොමද රියල් ලිමිට් එක හොයන්නේ? 46 50 ප්‍රාන්ති ප්‍රාන්තරය ගත්තොත් කොහොමද රියල් ලිමිට් එක හොයන්නේ? වැඩි එකට 0.5ක් එකතු කරනවා අඩු එකට 0.5ක් අඩු එකට අඩු කරනවා. අඩු එකෙන් අඩු කරලා වැඩි එකෙන් එකතු කරනවා. හදාගෙන යන්නකො. ෆෝන් එකේ සද්දයක් ආවා.
සර් මධ්‍ය අගයේ චුට්ටක් කියන්න පුළුවන්ද සර් අපෝ 48 43 38 33 28 23 18 13 8 13 මේ ප්‍රාන්තිපාන්තරයේ චුට්ටක් කියන්න සර් 13ට අදාළ 11 15 මධ්‍ය අගයේ ටික අපිට එනවා 45යි 5 50යි 5 40යි 5 45යි 5 35යි 5 40යි 5 30යි 5 35යි 5 25යි 5 30යි 5 19යි 5 25යි 5 15යි 5 20යි 5 10යි 5 15යි 5 5යි 5 10යි 5 දශම 5 5යි 5 දැන් ඕකේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක හොයන්න සිග්සැග් විදියට උඩට එකතු කරගෙන යන්න. සර් සංඛ්‍යාතේ 9 වෙන එකේ තියෙන්නේ 21යි 5යිනේ. එතකොට ඒකේ ඉන්නේ 20.5 නේද සර්? ඔව් නේ සර් 20.5 නෙමෙයිද 20යි 5 20යි 5 හරි. විසියක 25 කියන පන්ති ප්‍රාන්තරයට එන්නේ මට කියවුනේ 21ද 21න් 0.5ක් අඩු කරපුවම 20යි 5යි අනිත් පැත්ත 25යි 5යි ඊළඟට අඩු එක 16න් 15යි 5යි 20යි 5යි ඒ විදිහට 0.5ක් අඩු කරලා අනිත් පැත්ත 0.5ක් වැඩි කරලා බිංදුව 5 පන්ති ප්‍රාන්තරයේ පාර සැබෑ සීමාව ඍණ දශම 5 නේද? මොකද්ද බිංදුව 5 එකේ බිංදුව 5 නෙමෙයි 1 5 1 5 කියලා හදාගන්න කියලා කිව්වනේ ඒක 1 5 1 5ද හරි හරි. හැදුවා අය percentage එකක් හදන්න. කීයද මේ cumulative frequency එකේ ඉහළ මාගේ ආවේ? එකතුව කීයද ආවේ? සංඛ්‍යාතේ 40. 40. එහෙනම් percentage එක හදන්න ඔතන පරිස්සම් වෙන්න. සර් ඒක හදන්න කොහොමද පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඒක හදන්නේ දැන් cumulative frequency එකට 40කට frequency එක කීයද යට ඉඳන් බලන්නකෝ 40යිනේ මේක එකතුව සමුච්චිත සංඛ්‍යාතේ 40යි 40කට දෙකයි නම් 100කට 40කට 5යි නම් 100කට 40කට ඒ විදිහට යන්නේ යට ඉඳන් යන්නේ 40කට 1යි නම් 100කට 40කට 4යි නම් 100කට 40කට 8යි නම් 100කට 40ට සාපේක්ෂව බලන්න. හරි සර් thank you එතකොට සර් කොහොමද ගන්නෙ 40 දෙකෙන් බෙදලා එහෙම පොඩ්ඩක් cumulative frequency එක යටට එනවනේ 1 4 8 14 එහෙම උඩට යනවනේ 40 දක්වා මුළු එකතුව උඩ ආවේ 40නේ 40ට වැඩි වෙන්න බෑ. එතකොට 40කට 1යි නම් 100කට වැලියු එක බලන්න. එතකොට එනවා උත්තරේ. උපරිම එන්න පුළුවන් 100ට 100යි. එතනින් එහාට එන්න බෑ.
සර් ඒක මේ හදන්න ගොඩක් අමාරු වුණා. මේ 140න් බෙදාගත්තාම මගේ කීයද කියලා බලන්නකො කවුරු හරි. 140න් බෙදන්න ඕනේ. එතකොට බලන්න කීයද කියන්න කොහොමද? 10 4 විතර. 2.5නේ. 2.5යි. ඔව්. ඊට පස්සේ මේ අර උත්තරේ වැඩි කරගෙන යන්න. ඔව් වැඩි කර කර යන්න තියෙන 2.5 එකෙන් එතකොට 2.5යි 4න් ගුණ කරාම 10යි ওই විදිහට ගන්න. එච්චරයි. වැඩි කරගෙන යන්න තියෙනනේ. හරි හරි. නැත්නම් ඔය සමුචිත සංඛ්‍යාත ටිකට අගට බිංදු දෙකක් දාගෙන ගිහිල්ලා 40න් බෙදාගත්තත් ඒත් කමක් නැහැ. එච්චර පැටලෙ ඉන්නේ ආමට. ක්‍රමේ දන්නේ නැතුව අවසානයේ මේ අවුල් ඇයි සර් එතකොට ඔය 2.5 කියන එක වැඩි කරන්න ඕන මේකේ සංඛ්‍යාතයෙන්ද සර්? CF වගේම වැඩි කරන්න. CF ඒ ස්ථානයේ තියෙන CF වගේ. හරි හරි. CF කියන්නේ සමුච්චිත සංඛ්‍යාතය නේද? ඔව්. CF percentage කියන්නේ ප්‍රතිශතක සමුච්චිත සංඛ්‍යාතය. උත්තර ටික කොහොමද එන්නේ? 2.5 10 20 35 57.5 75 85 97.5 100. හරි නේද? ඔන්න හදන ක්‍රමෙත් යට මේක මේ 100% වෙන්න ඕන. 100 නෙමෙයි 100%. ප්‍රතිශතය මේ 100ට මාක් එක ගේන්න ඕන. උඩ ප්‍රතිශතය කියන එක 100ට 100යි කියලා දැම්මොත් 100 මාක් එක දාන්න ඕනේ නැහැ. ඉරි කෑල්ලයි 32යි. එහෙම දැම්මේ නැත්නම් ප්‍රතිශතක සමුචිත සංඛ්‍යාතය කියලා දැම්මේ නැත්නම් අනිවාර්යෙන්ම 100ට මාක් එක දාගෙනම යන්න. එසුපි ජනක සර්. ඔන්න දැන් ඔව් මට මේ සමුචිත සංඛ්‍යා ගත්ත එක පොඩ්ඩක් කියන්නකෝ. සමුචිත සංඛ්‍යාතයේ ගත්තේ සංඛ්‍යාතයේ ක්‍රමානුකූලව උඩට එකතු කරගෙන යන්න. අර අපි දීලා තියෙන්නේ මෙතන දෙවනි තීරුවේ සංඛ්‍යාතේ එක ගන්න කෙලින්ම යටට සමුචිත සංඛ්‍යාව එකට කීය එකතු කරත් එතන එකමනේ වෙන එකතු කරන්න ගියක් නැහැ. ඔව් සර්. එකට ඊළඟට ඊට උඩ එක 1යි 3යි 4 4ට 4 8යි 6යි 14 එහෙම දාගන්න. පැටලෙනවා නම් පැන්සලෙන් ඉරි ඇඳගෙන යන්න. උඩට සිග්සැග් මැස්ම වාගේ යන්න. අවසාන එකතුව වෙන්න ඕන ෆ්‍රීකවන්සි එක එකතුව උතන ඉහළට එන්න ඕන. සර් ප්‍රතිශතයත් කොහොමද? ප්‍රතිශතය එහෙම ගන්න බෑ. ප්‍රතිශතය හදන්න ප්‍රතිශතයත් නෑ ප්‍රතිශතය හදලා ගන්න. මෙහෙමනේ බෙදන්න තියෙන්නේ 40කට ඒ එන අගේ එකයි නම් 100කට 140න් බෙදලා එකෙන් වැඩි කරත් හරි. පැටලෙනවා නම් අර විදිහටම හදාගන්න. සර් මධ්‍යගය ගත්තේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. අයියෝ කොහොමද මධ්‍යගය හදන්නේ මට කියන්නකෝ. ඉතමලි නේද මේ? මැදාගේ කොහොමද හදන්නේ? ප්‍රාන්තිපාන්තරයක මැදාගේ දුන්නාම ප්‍රාන්තිපාන්තර දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. 46යි 50යි එකතු කරලා දෙකෙන් බෙදන්න. 48යි 41යි 45යි එකතු කරලා දෙකෙන් බෙදන්න. 43යි. එහෙමනේ මැදාගේ යන්නේ. භාගයට තව දවස් බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. හරි නේද? මටත් මේ ටික අමාරුයි සර්. ඇයි මේක මොනවද අපේ හම්දුරනේ හදන්න තියෙන්නේ මට කියන්නකෝ. මේකේ ෆ්‍රීකවන්සි එක සංඛ්‍යාතයේ දෙනවා නම් පාන්ති ප්‍රාන්තරේ දෙනවා නම් මැදාගේ හොයන්න පාන්ති ප්‍රාන්තර දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න කාටද බැරි?
ඒකේ සැබෑ සීමාව හොයන්න ප්‍රාන්තිපාන්තරේ මුල එකට බැරි සංඛ්‍යාතයේ 6 ක්‍රමයට එකින් එකට උඩට එකතු කරගෙන යන්න කාටද බැරි 100කට A නාගේ නම් මේ sorry 40කට A නාගේ නම් 100කට හොයන්න බැරි කාටද මේක ගාණක් නෙමෙයි අපේ ආම්ද්‍රෝනේ ඔබ වහන්සේලාට බැරි ඕනම තැනක් අහන්න ගාලා ඔයාලත් එක්ක යන්න ඕන හලලා යන්න බෑ මේක හදාගත්තේ නැත්නම් ප්‍රස්තාරය වර්ධිනවා අනිවාර්යෙන් වර්ධිනවා පුළුවන් අපේ හාමුදුරනේ කොහොම හරි අපි කරමු බැරි නෑ අපොයි බැරි නෑ මේක අනිවාර්යෙන් ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම මේක එනවාමයි ප්‍රශ්නයක් ප්‍රස්තාර කොළ හදාගන්නම කියලා කිව්වා ඒකේ ප්‍රස්තාර තුනම අඳින්න වෙයිද දන්නේ අපි ප්‍රශ්න දැනගෙන වරද්ද ගන්න බෑ ප්‍රශ්න දැනගෙන වරද්ද ගන්න බෑ ඔව් ජනකසර් මම මේ පොඩි ප්‍රශ්නයක් අහන්නේ සර් මේකේ අපිට මේ සංඛ්‍යාත ප්‍රතිශතය වෙනම හොයන්න අවශ්‍යතාවයක් නැද්ද එක සංඛ්‍යාතයට තියෙන තනි ප්‍රතිශතයන් හොයන්න අවශ්‍යතාවයක් නැද්ද සංඛ්‍යාතයට දැන් අපි මේ යෝග සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශතයනේ ඔව් තව තීරුවක් තියෙනවනේ තීරුවක් එනවා නේද කියන එක අර සංඛ්‍යාවට කියන්නේ සංඛ්‍යාතයට අදාළ සංඛ්‍යාතය කියන එකක් එනවනේ කොටුවක් ඔව් තව තීරුවක් තියෙනවා සැබෑ සීමාවෙන් පස්සේ සංඛ්‍යාතනේ සර් ඔව් අන්න එතනත් අපි ඒකට අවශ්‍යද අපිට මේ ගානවල වලට අවශ්‍ය වෙන්නේ නැහැ නේද එකතු වීගෙන යන එකටනේ ප්‍රස්තාරය ඇඳින්නේ එක ගානට අපි හැදුවේ නෑනේ අපිට කලින් තීරුව සංඛ්‍යාත බහුවස්ත්‍රයට ඕනේ නෑ නේද සර් ඒක නෑ ඒක අවශ්‍ය වෙන්නේ නෑ සර් ඒක ඕන අර ඒක තැපැල් තොප්පිය හදන්නයි ඕන වෙන්නේ ඒක කුටි කතාවේටනේ ඕන වෙන්නේ කුටි එකකට ඕන වෙන්නේ හරි මැඩම් දුන්නු ප්‍රශ්න ටිකම මන් දෙනවා ලියා ගන්නකො ප්‍රශ්න ටික ඕකේ යටින් ප්‍රාන්ති ප්‍රාන්තරයේ පළල කීයද මට බලලා කියන්න පළල කීයද කියලා අපේ හාමුදුරුවෝ මට මේකේ පළල කියන්න ඔබ වහන්සේ තරහ නැතුව පන්ති ප්‍රාන්තරයේ පළල කීයද පළවෙනි ප්‍රශ්නේ පහයි සර් කොහොමද හැදුවේ අනිත් අය කවුරුවත් දන්නේ නැහැ ඔක හදන්න අපේ හාමුදුරුවෝ විතරයි හදලා තියෙන්නේ අනිත් අයට කියලා දෙන්න කොහොමද මේක හැදුවේ කියලා උත්තරේ පහ බව පිළිගන්නවා කොහොමද හැදුවේ අපේ චිත්‍රමල්ලි කොහොමද හැදුවේ සමා වෙන්න ඕන නම් කිව්වට කොහොමද හදන්නේ පළල පන්ති ප්‍රාන්තරයේ පරතරේ වැරදි හදන ක්‍රමේ මං අහන්නේ තිමිරමල්ලි කොහොමද මේකේ පළල හදපු ක්‍රමේ ඔයා පන්ති අර ඉහළ සීමාවෙන් පහළ සීමාව අඩු කරලා එකක් එකතු කරන්න අන්න ඒ කියන්නේ දැන් යටම පන්ති ප්‍රාන්තරයේ දිහා කවුරුත් බලන්ඩ පහෙන් එකක් අඩු කරනවා උත්තරේ 4යි 4 කියලා දැම්මොත් මේකේ පළල වරදිනවා මොකද මේ අදාළ ස්ථානයටත් එක කියන ස්ථානයටත් මේකේ ස්ථානයක් තියෙනවා එක කියන ලකුණත් මෙතෙන්ට දාන්න පුළුවන්නේ ඒ හින්දා පහෙන් එකක් අඩු කරලා 4යි 4ට එකක් එකතු කිරීම තමයි පළල ඒ කියන්නේ වැඩි එකෙන් අඩු එක අඩු කරලා ඒකට එකක් එකතු කරපුවම තමයි පන්ති පාන්තරයේ පළල හොයන්නේ රයිට් ඒක හරි ඊළඟට මේකේ අහනවා මාත පන්තිය කුමක්ද මොකද්ද මාත පන්තිය කියන්නේ අපේ හාමුදුරුවෝ මට මේකේ මාත පන්තිය මොකද්ද කියලා පෙන්වන්න මාත පන්තිය කොළඹ ලොකු හාමුදුරුවෝ මට මාත පන්තිය කියන්න ඔබ වහන්සේ මාතය කියලා කියන්නේ මොකද්ද අපේ ටීචර්ලා ඕන කෙනෙක් කතා කරන්න මාතය වැඩිම වාර ගානක් යෙදිලා තියෙන. ඒ කියන්නේ ෆ්‍රීකවන්සි එක කියන එක F තීරුවේ වැඩිමගේ තියෙන එකට ඉස්සරහින් තියෙන පන්ති ප්‍රාන්තරයේ තේරපුවම අන්න ඒක තමයි මාත පන්තිය. මේකේ කීය දෙන්නේ? වැඩිම යෙදිලා තියෙන කී සැරයක්ද? 1.25.
21යි 25යි. ඔන්න මාත පන්තිය. ඊළඟට අහනවා මේකේ අර මැද ලකුණ එහෙම නැත්නම් මැද අගය ගණනය කරන්නේ කෙසේද? කොහොමද මැද අගය හොයන්නේ? අපි දැන් මේව හදලා තියෙන්නේ. තව ටිකක් දැනුම පොලිෂ් කරගන්නවා. මැද අගය හොයන්නේ කොහොමද? හදන්න නෙමෙයි තියෙන්නේ හොයන්නේ කොහොමද කියන එක එක්ස්ප්ලেইন කරන්න. සංඛ්‍යාතයේ ඉහළ මගයට අයත් පන්ති ප්‍රාන්තරය නෑ ටීචර් මං අහන්නේ මැද අගය හොයන්නේ කොහොමද කියන එක. ප්‍රශ්නේ අහන්නේ සංඛ්‍යාතයේ මැද අගය නොහොත් මධ්‍ය අගය ගණනය කරන්නේ කෙසේද? ලියා දක්වන්න. ඒක සර් ඉහළගේ එකතු කිරීම පහළගේ බෙදීම ඊට පස්සේ දෙකෙන් බෙදනවා ඒක එකතු කරලා දෙන්න. බොරු කියනවා ඇහෙනවා සමහරු ඇයි දෙයි හාමුදුරුවනේ මේකේ මැදාගේ හොයන්නේ ප්‍රාන්තිපාන්තරයේ පහළගේ එකතු කිරීම ඉහළගේ බෙදීම දෙක එච්චරයි. ඕකනේ මැදාගේ. මැදාගේ හොයන්නේ කොහොමද කියලා අහන්නේ. මැදාගේ හොයන්න නෙමෙයි තියෙන්නේ. ප්‍රාන්තිපාන්තරයේ ඉහළගේ පහළගේට එකතු කරලා දෙකෙන් බෙදන්න. එහෙම නැත්නම් පහළගේ ඉහළගේට එකතු කරලා දෙකෙන් බෙදන්න. ඔන්න ඕක තමයි මිඩල් පොයින්ට් එකේ ඉන්නේ මැදාගේ ඉන්නේ. ඕක තමයි අපිට ගොඩක් ප්‍රස්තාර වලට වැදගත් වෙන්නේ. ඊළඟ එක. ඇයි මැද ලකුණක් අවශ්‍ය වෙන්නේ මේකට? ඇයි අපි මැදාගේ හෙව්වේ? අපිට උපකල්පනය කරන්න පුළුවන් නේද සර්? එහෙමද? 170 ප්‍රාන්තරයට අදාළ ලකුණ අපිට මේකේ මේවා පන්තිපාන්තර බවට පත් කරපුවම පහළගේ ඉහළගේ මොකද්ද කියලා අපිට හොයාගන්න බෑ. ඒ හින්දා පන්තිපාන්තරයට අදාළ ලකුණ නියෝජනය කරනවා කියලා අපි හිතනවා මේ මැදාගේ. ඒ හින්දා අපි මැදාගේ හොයනවා. අදාළ සංඛ්‍යාතය මැදාගේ නියෝජනය කරනවා යන උපකල්පනය මත තමයි අපි ඉදිරියට කටයුතු කරන්නේ. අදාළ ලකුණ ගත්ත ශිෂ්‍යයා හොයාගන්න බෑනේ අපිට. ඒකේ හින්දා මැද කියන එක්කෙනා තමයි මේ ලකුණ අරන් තියෙන්නේ කියලා හිතාගෙන තමයි අපි යන්නේ. ඒ හින්දා තමයි මැදාගයක් මෙතෙන්ට ගන්න. ඊළඟට මේකෙදි මැදාගේ අපි ගන්නේ පන්තිපාන්තරයක් බවට මේක පත් කරපුවම පහළගේ මොකද්ද ඉහළගේ මොකද්ද පේන්නේ නෑ අපිට. එතකොට පන්තිපාන්තරයට අදාළ ලකුණ නියෝජනය කරන්න අපි ගන්නවා මේකේ හරි මැද. අපි හිතනවා මේ මැද අගෙන් තමයි මේ පන්තිපාන්තරයේ ලකුණ නියෝජනය කරන්න කියලා. අදාළ සංඛ්‍යාත නියෝජනය කරන්නේ එයා කියන එක තමයි අපි හිතන්නේ. ඒ හින්දා තමයි මැද අගේ ගන්නේ. right. ඊළඟ ප්‍රශ්නය. න්‍යායාත්මක සීමා ලියා දක්වන්නේ කෙසේද? මොකද්ද දෙයනේ මේ වචනේ? අපි ඉගෙනගෙනම නැහැ. හැබැයි ප්‍රශ්න පත්‍රයට අහනවා. මොකද්ද න්‍යායාත්මක සීමාව කියන්නේ? න්‍යායාත්මක සීමාව සමානයි රියල් ලිමිට් සමානයි සැබෑ සීමාව. සැබෑ සීමාව සමානයි මොකද්ද? අපි අඩු එකෙන් 0.5ක් අඩු කිරීම සහ වැඩි එකට 0.5ක් එකතු කිරීමද? එහෙනම් කොහොමද මේකේ න්‍යායාත්මක සීමා ලියන්නේ කොහොමද? පන්තිපාන්තරයේ අඩු තැනට 0.5ක් අඩු කරනවා වැඩි තැනට 0.5ක් එකතු කරනවා. එකතු කරලා පන්තිපාන්තරේ ලියාගෙන ගියාම අන්න න්‍යායාත්මක සීමාව එහෙම නැත්නම් සැබෑ සීමාව ලියනවා. අපි මේක ලියලා තියෙනවා. ඊට පස්සේ කියයි සමුච්චිත සංඛ්‍යාතය හොයන්න. සිග්සැග් ක්‍රමයට ඉදිරියට උඩට එකතු කරගෙන ගියාපො. සමුච්චිත සංඛ්‍යාතයේ එකතුව කීයද? 40යි. ඒ ටික උඩට එකතු වුණාම. එහෙනම් දැන් ඔන්න CF තීරුව හදලා තියෙනවා. CF තීරුවේ ලකුණු වල පරාසය ගැන කියවුන්නේ නෑ නේද? පරාසය හොයන්නත් තියෙනවා සර් ප්‍රශ්නයක්. පරාසයක් තියෙනවද? ඔව් සර්. ඔව් මේකේ පරාසය කියලා කියන්නේ මොකද්ද?
ලකුණු විහිදලා තියෙන ආකාරය. පරාසය සර් පරාසය කියන්නේ පන්ති කාමරේ ඉහළ අගයෙන් පහළ අගේ අඩු කරලා එකක් එකතු කරන එක. ඒ මොකක්ද? පළල කියන්නේ එතකොට? පළලයි පරාසය එකයි නේද සර්? පළල කියන්නේ පන්ති කාමරේ පළල. නැහැනේ. පළල පහයි. සම්පූර්ණ ලකුණු විහිදලා පහයි ඉන්නේ නේද? දැන් මේ ලකුණු තියෙනවා අපේ හාමුදුරනේ දරුවන්ගේ 34 ඉඳලා 84 දක්වා. මේ පන්ති පාන්තරේ පටන් ගන්න නෑ සෝරි 30 ඉඳලා ලකුණු 30න්නේ පටන් ගන්නන්නේ මෙතන පන්ති පාන්තරේ 30 ඉඳලා 84 දක්වා තියෙනවා. කෙනෙක් කියනවා මේ ලකුණු ව්‍යාප්ත වෙලා තියෙන පරාසය හොයලා දෙන්න. අපි කොහොමද පරාසය හොයන්නේ? චින්තක සර්ගේ මතකයි පළවෙනි පාඩම. ඉහළ සැබෑගේයි පහළ සැබෑගේයිද? පේපර් එකට එහෙමද ලියන්නේ? පහළ සැබෑ සීමාව අඩු කරලා පහළගේ අඩු කරලා එකක් එකතු කරන එක නෙමෙයි. නෑ උපරිම ලකුණයි අවම ලකුණයි අතර වෙනස එකක් ගැලපීමෙන්ද පරාසය සමන්නේ. පළලයි පරාසය කියන්නේ දෙකම එකක් නේද? පන්ති ප්‍රාන්තරයක පළලනේ පරාසය කියන්නේ. පළලයි පරාසය දෙකක්. පළලයි කියන්නේ දෙකම එකයි. නෑ සර් අපිට ප්‍රශ්න සමස්ත පරාසය හොයන්න පුළුවන් සර් ඔය දෙකෙන්. එතකොට පරාසය හොයලා පරාසය අන්න රයිට්. වචනේ සමස්ත පරාසය කියලා දුන්නොත් ඔයාලා පන්ති පාන්තරේ යට මේකෙන් උඩම කෙරෝලේ වැඩි මේක අඩු කරන්න. ඒක තමයි සමස්ත පරාසය හොයලා පන්ති පාන්තරේ කිව්වොත් පළලට සමානයි. පරාසය anu පළල තමයි. දත්ත සමූහයේ දත්ත විසිරී ඇති සමස්ත ප්‍රමාණය තමයි ඒකේ පරාසය කියලා කියන්නේ. එතකොට කොහොමද ගන්න? සර් සාමාන්‍යයෙන් පළල කියලා අහන්නේ පන්තියක පන්ති ප්‍රාන්තරයක පළල නේද? ඔව්. ඒකට පන්ති ප්‍රාන්තරයේ පරාසය කියලාත් දෙන්න පුළුවන් කෙනෙකුට. නෑ සර් පරාසය ගන්නේ වැඩිම ගානෙන් අඩුම ගාන. පරාසය කියන්නේ ලකුණු විහිදලා තියෙන විදිය සර්. ඔව්. දත්ත සමූහයේ විහිරලා තියෙන සමස්ත ප්‍රමාණය තමයි පරාසය කියන්නේ. එකේ ඉඳලා පහකට 1 2 3 4 5 කියලා ස්ථාන 5ක දත්ත විසිරලා තියෙනවා නම් මේකේ පරාසය කොහමද හොයන්නේ? වැඩි මේක 5 තියෙන්නේ අඩු මේක කීයක් තියෙන්නේ? 1. 5න් එකක් අඩු කරලා ඒකට එකක් එකතු කරනවා. ඕක තමයි පරාසය. එහෙම නැත්නම් මේක හොයන දෙවෙනි සූත්‍රය තමයි අපේ ටීචර් කෙනෙක් මට කියනවා වුණා ඉහළ සැබෑ සීමාවෙන් පහළ සැබෑ සීමාව අඩු කරා. මේක යන්නේ සමස්ත ලකුණු වල පරාසය. සමස්ත ලකුණු වල. එතකොට කොහොමද හොයන්නේ? අපි මෙතන රියල් මිඩ් වැලියු එක අරන් තියෙනවා. අඩු මේක 29.5 ඉහළ මේක 84.5 84.5න් 29.5ක් අඩු කරන්න. ඒක තමයි සමස්ත පරාසය. සර් අපේ ගානේ පන්ති ප්‍රාන්තර වෙනස් සර්. සර්ගේ ගාන 50න් එකක් අඩු කරන්න. අපි ගත්තේ 1.5යි අපි ගත්ත ගානේ සර්. ඔව් සර්. සර් පොතේ ගාන කියන්නේ එකක් නේද? සර් මේ ඩිස්ප්ලේ එකේ තියෙනවා. අපේ එක මේ පොතේ ගාන තමයි මම කිව්වේ. අපේ එකේ එතකොට එන්නේ එහෙනම් 50.5න් අඩු කරන්න. ඉහළ මේකෙන් අඩු මේක අඩු කරන්න. සමස්ත පරාසය අපේ ටීචර්ලා පටල ගන්න එපා. මේ ලකුණු සමූහයේ සමස්ත පරාසය කිව්වොත් ඉහළ සැබෑ සීමාවෙන් පහළ සැබෑ සීමාව අඩු කරන්න පාන්තරය තුල මොකක් හරි 26යි 30ට අදාළ පළල කියලා ගත්තොත් ඒකේ සැබෑ සීමාව එහෙම නැත්නම් 30න් 26ක් අඩු මේ 40න් 36ක් අඩු කරන්න එහෙම නැත්නම් 30න් 26ක් අඩු කරන්න ඒකට එකක් එකතු කරා. මෙතනත් ගන්න පුළුවන් අනික් ක්‍රමය මේක අඩු මේක 1 වැඩි මේක 50. එතකොට 50න් එකක් අඩු කරලා ඒකට එකක් එකතු කරන්න. ඔය තුල ලකුණු ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක වරද්ද ගන්න එපා. ඊට පස්සේ අපි කියනවා CF තීරුව හොයාගත්තා. මේ අපේ CF තීරුවේ
14 කියන එක විස්තර කරන්න කියලා කියනවා. සමුච්චිත සංඛ්‍යාතය 14 යන්න පහදා දෙන්න. මොකද්ද මේ? විස්සට වඩා අඩුවෙන් ලබාගත් ලකුණු. ලකුණු 20ට ලබාගත් වඩා අඩුවෙන් ලබාගත් ලකුණු. 20ට ලකුණු අඩුවෙන් ලබාගත් 4 සීමාව විසුණු බලන්නකෝ. අපි ඒක ඊට වැඩිය ලස්සනට ලියන්න ඕන. අපි ඕක O level ළමයෙක් ලිව්වනම් ඔකට ලකුණු දෙනවා. අපි ගන්න ඕන 14ට කෙලින් හොයා ගන්නවා පන්ති පාන්තරය මොකක්ද කියලා. 16 20 20 කියන එක තමයි ඉහළම වැලියු එක. එහෙනම් අපි ගන්නවා 20 හෝ ඊට වඩා විසුන් සංඛ්‍යාවේ එකතුව 14 එහෙමයි ඒක ලියන්නේ. සර් ප්‍රශ්න පොඩ්ඩක් ඇහුවා. CF කියලා කියන්නේ ඒ දුන්නු පන්ති පාන්තරයේ ඉහළම අගයට වැඩියෙන් අඩුවෙන් ලකුණු ගත්ත දරුවන්ගේ එකතුවනේ එතෙන්ට එන්නේ. සමුච්චිත කියලා එකතු වෙවි ඒ තැනට ආපුවමනේ ඒ අගේ එන්නේ. එහෙනම් මේකේ 20ට වඩා අඩුවෙන් 20 හෝ ඊට වඩා අඩුවෙන් ලකුණු ගත් සිසුන්ගේ එකතුව 7යි. මං අහනවා CF අගේ 39 කියන්නේ මොකද්ද කියලා. CF අගේ 39යි කියන්නේ ලකුණු 39ට අදාළ ප්‍රාන්ති පාන්තරේ බලන්න. අඩුවෙන් ලකුණු ලබාගත් සිසුන් ඒකේ ඉහළම අගය 45යි. එහෙනම් 45 හෝ ඊට වඩා අඩුවෙන් ලකුණු ගත් සිසුන්ගේ එකතුව 39කි. අන්න එහෙමයි ඒක එක්ස්ප්ලেইন කරන්න. තේරුණාද ඒක? පාරක් කියලා දෙන්න සයික. ඒ ප්‍රශ්නේ නම් අහන්න 14ක් හරි කියලා දෙනවා. රයිට්. මේකේ අපේ හාමුදුරුවනේ අහනවා 23 CF අගේ 23 යන්නේ ඔබ අදහස් කරන්නේ කුමක්ද? එහෙම නැත්නම් CF අගේ 23න් ඔබ දක්වන්නේ කුමක්ද? ඔබ පැහැදිලි කරන්නේ කුමක්ද? 23 බලන්නකෝ වගුවේ අපේ වගුව 23 හොයා ගන්නකෝ. CF 23 ඇඟිල්ල තියා ගන්නකෝ. ඒක ඉස්සරහට පන්ති ප්‍රාන්තරයට ගෙනියන්නකෝ. කීවෙනි පන්ති ප්‍රාන්තරයේද 23 තියෙන්නේ? ඩිස්නි අපේ හාමුදුරුවෝ කීවෙනි පන්ති ප්‍රාන්තරයේද 23 තියෙන්නේ? 21 25. මේකේ ගණ්ඩ අපේ හාමුදුරනේ මේක විස්තර කරනකොට මේකේ 21 25 පන්ති පාන්තරයේ ඔයාගේ ඉන්නවා ඔයා කඩනවා පන්ති පාන්තරයේ දරුවන්ගේ ලකුණු තියෙන්නේ 21යි 25යි අතර. එතකොට මේකේ ඉහළම ලකුණ කීයද ගන්න පුළුවන්? ඔයාගේ පන්තියේ ළමයින්ට ඉහළම දෙන්න පුළුවන් ලකුණ 21යි 25යි පන්ති පාන්තරයේ කැඩුවොත් කීයද? 25. 25නේ ගන්න පුළුවන්. එතනින් යාට 26 ගන්න බෑනේ ඔයාට. එහෙනම් මේකේ තියෙන ඉහළම ලකුණ ගැන කතා කරමු. එහෙනම් මේක කියන්නේ අපි ඒ තීරුවේ වැඩිම එක 25යි. එහෙනම් ලකුණු 25 හෝ ඊට වඩා අඩුවෙන් ගත්ත දරුවන් සංඛ්‍යාව 23ක් බව පෙනීයයි. දරුවන්ගේ එකතුව 23කි. ඒ දීලා තියෙන සීමාවට අදාළ ඉහළ පන්ති පාන්තරයේ ඉහළගේ ලකුණු ගත්ත දරුවන්ගේ එකතුව තමයි ඊට වැඩිය අඩුවෙන් ලකුණු ගත්ත දරුවන්ගේ එකතුව තමයි එතන එකතු වෙන්නේ. දැන් මට කියන්න එහෙනම් මේකේ 35 කියන අගේ විස්තර කරලා දෙන්න. 35 CF 35 CF 35 යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? අපේ හාමුදුරුවෝ මට විස්තර කරලා දෙන්න 35 වගේ 35 කෙලින් ඇඟිල්ල තියාගෙන ඉස්සරහට අරන් යනවා. කීයද හම්බෙන්නේ කියලා බලනවා. ඒකේ පන්ති පාන්තරේ ඉහළ සීමාවට ඇඟිල්ල තියා ගන්නවා. එහෙනම් එතන තියෙනවා 35. ඒකේ වැඩිම එක කීයද? 35 ලකුණු. 31. එහෙනම් කොහොමද අපි මේක කියන්නේ? 35 ලකුණු. හරි. ඊට අඩුයි. අඩු ලකුණු ගත්ත දරුවන්ගේ එකතුව 35 දෙනෙකි. ඔන්න ඔහොමයි ඕක ලියන්න. CF වගේ වැදගත් වෙන්නේ ඒකයි. right. ඊළඟට අපි යනවා CF වගේ. ඇයි මේකට අපි CF වගේක් ගත්තේ?
ප්‍රතිශතක සමුච්චිත සංඛ්‍යා තීරුවක් යොදා ගැනීමට හේතු දක්වන්න. ඇයි අපි CF වගයක් ගත්තේ? CF ලකුණු ගත්තොත් අපිට සංසන්දනය කරන්න බෑ. සමහර විට A පන්තියේ ළමයි 40යි B පන්තියේ 52ක් කියනවා. නියැදි අසමානයි. එතකොට අපි කොහොමද සංසන්දනය කරන්නේ? ඒ නියැදි දෙක සමාන කරන්න ඕන. එහෙනම් මේක 100ට හැදුවොත් නියැදි දෙක සමාන කරන්න පුළුවන්. දෙකම 100ෙන් කතා කරන්න. අරකට 100ෙන් මෙච්චර නම් මේකට 100. මේ ලෝකේ පවතින ධර්ම දෙකක් මත. එකක් ආදරේ කරුණාව. අනිත් එක සමානාත්මතාව මත. එහෙනම් මෙතන ගානට අපි ගත්ත සමානාත්මතාව. මේ නියැදි දෙක සමාන කරන්න. එහෙනම් CF අගයක් ගන්නේ CF අගයේ C අගයෙන් ලකුණු සංසන්දනය කරන්න බෑ. CF percentage එක ගත්තොත් එහෙමත් නැත්නම් මේකේ ප්‍රතිශතක සමුච්චිත සංඛ්‍යාතය ගත්තොත් අපිට අනිවාර්යෙන්ම ලකුණු එකිනෙකට සම්බන්ධ කරලා ගන්න පුළුවන්. සංසන්දනය කරලා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි CF වගේ මේකට යොදා ගන්න. දෙකම 100ට හදනවා. 40කට මෙච්චර නම් 100කට. දැන් 40න් අපිට එක්ස්ප්ලেইন කරන්න බෑනේ ලකුණ. ඒකින්ද 40කට එකක් ගත්තනම් එයා 100ට ගත්තේ කීයද? ඊළඟ එක්කෙනායි ගන්න 40කට 8යි නම් 100කට. කාන්තිපාන්තර සේරම 100ට හදපුවම කතා කරන්න දෙයක් නැහැ අපිට සංසන්දනාත්මකව එක එක්කෙනා ගැන කතා කරුවේ. ඒ හින්දා තමයි මේක ගන්න. එහෙනම් අවසාන ප්‍රශ්නය ප්‍රතිශතක සමුච්චිත සංඛ්‍යාත තීරුවේ 95 අර්ථ දක්වන්නේ කෙසේද? ඒකත් අර්ථ දක්වන්න ඕන. 95 කියන අගේ කොහොමද අර්ථ දක්වන්නේ? දන්න කෙනෙක් ඉන්නවා නම් කොහොමද මේක අර්ථ දක්වන්නේ? මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 95ක් 40.5ට අඩුවෙන් ලකුණු අරගෙන තියෙනවා. මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 95ක් අන්න සැබෑ සීමාවේ මිත් කතා කරනවා. 40.5කට වැඩි අඩුවෙන් ලකුණු ලබාගෙන තියෙනවා කියලා ටීචර් කියනවා. ජනක සර් මම ඒක තවදුරටත් හදනවා 40.5 හෝ ඊට වඩා අඩුවෙන් ලකුණු ලබාගෙන ඇති පිරිස මෙච්චරයි. මම අර හෝ සහ ඊට වඩා අඩුවෙන් කියන එක හදනවා. ඉහළ සැබෑ සීමාව විතරක් මේකෙදි සලකන්න. එතකොට ඔයාලා හොයන්න මේ මාක් එක කීයද තියෙන්නේ? මං කීයද කිව්වේ 95. 95 තියෙන්නේ ඉහළ සැබෑ සීමාව 40.5යි. එහෙනම් 40.5 ලකුණු 40.5ක් හරි ඊට වඩා අඩුවෙන් ලබාගෙන තියෙනවා දරුවන්ගෙන් 95 දෙනෙක්. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් එය 95කි. සිසුන්ගෙන් 95 ලකුණු 40.5 හෝ ඊට වඩා අඩුවෙන් ලබාගෙන ඇත කියන එක තමයි මෙතනින් කියන්නේ. මම මේක ආයෙත් දෙනවා. 35 කියන්නේ මොකද්ද? මේ සමුච්චිත ප්‍රතිශතක සමුච්චිත සංඛ්‍යාතය 35 යන්න අර්ථ දක්වන්න. ප්‍රතිශතක සමුච්චිත සංඛ්‍යාතය 35 යන්න අර්ථ දක්වන්න. අපේ හාමුදුරුවන් වහන්සේ කෙනෙක් අර්ථ දක්වන්න. මේකේ මම බලන්න කිව්වේ එක සීමාවක් විතරයි. ඉහළ සැබෑ සීමාව විතරක් බලලා මේක එක්ස්ප්ලেইন කරන්න. 35 කෙලින් ඇඟිල්ල ඉස්සරහට ගෙනියනකොට හැප්පෙනවා 20.5. එහෙනම් අපි කියනවා සිසුන්ගෙන් 35 ලකුණු 20.5 හෝ ඊට වඩා අඩුවෙන් ලබාගෙන ඇති බව නිරීක්ෂණය වේ. මේකේ මට කියන්න 75 අර්ථ දක්වන්න දැන් 75 නෙමේ මේ ප්‍රතිශතක සමුච්චිත සංඛ්‍යාතයේ 75 යන අර්ථ දක්වන්න. අපේ හාමුදුරුවෝ මට කියන්න. ඔව් ටීචර් කියන්න. සර් එතෙන්දී අර රියල් ලිමිට් එක ගන්න ඇයි සර්? එතෙන්දී සර් පන්ති ප්‍රාන්තරය ගන්නකොට රියල් ලිමිට් එක ගන්න හේතුව මොකද්ද සර්? ඉහළ සැබෑ සීමාව ගන්න ටීචර් ඒකෙදි අපි ඇයි සැබෑ සීමාව මේකෙදි ගණනය කරන්නේ? සැබෑ සීමාවක් ගන්න ඇයි? ඒ ගැන නම් අවබෝධයක් නැහැ සර්. සර් මේකේ මධ්‍යස්ථ අගය කොහොමද ගන්නෙ සර්?
මධ්‍යස්ථාගේ දැන් මේකෙදි ගන්නවා නම් ටීචර් අපේ අර කලින් මධ්‍යස්ථය හොයපු විදිහටම තමයි ගන්න වෙන්නේ. එහෙම නැත්නම් තව චුට්ටක් ඉවසුවොත් අපිට ප්‍රස්ථාරයෙන් කෙලින්ම මේක මධ්‍යස්ථය ගන්න පුළුවන්. මධ්‍යස්ථය හොයන අර පරණ ක්‍රම වලට යන්න ඕන. පන්ති ප්‍රාන්තර සහිත ගානක කොහොමද මධ්‍යස්ථය හොයන්නේ? බලන්න මට ඒක මතක් වෙන්නත් එක කියන්නකො කොහොමද මධ්‍යස්ථය හොයන්නේ කියලා. පන්ති ප්‍රාන්තර සහිත සංඛ්‍යාත්මේ රටාවක මධ්‍යස්ථය සර් ඉහළ 1යි පහළ 1යි කපාගෙන ගිහලා මැද තියන අගය නේද සර්? මේක සංවිධානය කරපු දත්ත වගේක් තියෙන ටීචර්. එතකොට සූත්‍රයට ආදේශ කරන්න ඕනේ සර් L දාන අන්න රයිට් L plus වරහන් ඇතුලේ n බෙදීම 2 minus f වරහන් ඇතුලේ බෙදීම simple f වරක් ith වෙනි බලය. ඉතින් මේකට දාන්නකො ඒක. L කියන්නේ කීයද? මධ්‍යස්ථ පන්තියේ පහළ සැබෑ සීමාව. n කියන්නේ නියදිය. f කියන්නේ මධ්‍යස්ථ පන්තියට පහළ පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය. මේක බලන්න ඉහළ ඉඳන් කපලා මැද සංඛ්‍යාවක් හොයා ගන්න ටීචර්. උඩින් 1යි යටින් 1යි. ඊළඟට 2ක් අඩු කරා. 2ක් එනවා. 26යි 30යි 21යි 25යි එනවා. මේකෙදි අපි එතන ෆ්‍රීකවන්සි එක වැඩි මේක හින්දා අපි ගන්නවා 21යි 25. 21යි 25 ගත්තාම ඔන්න දැන් අපි සූත්‍රයට ආදේශ කරන්නයි යන්නේ. L කියන්නේ L සමානයි මධ්‍යස්ථ පන්තියේ පහළ සැබෑ සීමාව. කීයද? 21යි. සැබෑ සීමාව වෙනකොට 21කින් 0.5ක් අඩු වෙනවා. 20.5. හරි නේද? ඊට පස්සේ වරහ එකතු කිරීම වරහන් ඇතුලේ n නියදිය කීයද? මේකේ මට කියන්න n ගාන කීයද මේකේ? 10යි. අන්න වරද්ද ගන්න එපා. මෙතන තමයි වරදින තැන. මෙතන n ගාන කියන්නේ ඇයි? මේ ලකුණු වල තුන් දෙනෙක් ඉන්නවා 36යි 40යි අතර ළමයි 3 දෙනෙක් ලකුණු අරගෙන ඒ 3 දෙනාගේම ඔලු ගෙඩි 3ක් තියෙනවා. එක ඔලු ගෙඩියක් නෙමෙයිනේ. ඒ හින්දා මේකේ සංඛ්‍යාත එකතුව ගන්න වෙන්නේ 40. 40 බෙදීම 2 අඩු කිරීම කැපිටල් F කියන්නේ අපි තෝරගත්ත පන්ති ප්‍රාන්තරයට පහළ පන්ති ප්‍රාන්තරයේ 16 20 කියන එකේ සමුච්චිත සංඛ්‍යාතය 14. බෙදීම F කියන්නේ අපේ සිම්පල් F කියන එක අපේ හාමුදුරුවෝ දන්නවා. ඒ තෝරගත්ත පන්ති පාන්තරයේ 21යි 25ට අදාළ ෆ්‍රීකවන්සි එක 9යි. සංඛ්‍යාතය 9යි. වරහන් ඇතුලේ ඒක වැඩි කිරීම වරහන් වහලා වැඩි කිරීම ith වෙනි බලය කියන්නේ පන්ති පාන්තරයක පළල පරාසය කියන එක. පන්ති පාන්තරයක පරාසය. වැඩි එකෙන් අඩු එක අඩු කරලා එකක් එකතු කරනවා. කීයද? 5යි. ගාන හදපුවාම ටීචර් එනවා ඔන්න මධ්‍යස්ථය. හරි නේද? Thank you sir. අපිට ඒ සූත්‍රය හරහා මේක සංවිධානය කරපු දත්තයක් තියෙන. සංවිධානය නොකරපු නෙමෙයි. ඒ හින්දා සංවිධානය කරපු දත්තෙන් නම් අපිට සූත්‍රය හරහා යන්න වෙනවා. ඔව් මෙතන ඒකත් ලියා ගන්න ටීචර්ලා මේකේ මධ්‍යස්ථය සොයන්න. පන්ති පාන්තර භාවිතා කර මධ්‍යස්ථය සොයන්න. පන්ති ප්‍රාන්තර ලබාදී ඇති පන්ති පාන්තර භාවිතා කර මධ්‍යස්ථය හොයන්න. ඔව් ටීචර්. සර් එතකොට අර Q2 එක නේද සූත්‍රය? Q2 එකත් හරි L ධන n බෙදීම 2 ඍණ f Q2 එකට අපි හැදුවේ ඒක සූත්‍රයේ අනුව තමයි. Q2 කියලා කියන්නේ මැද ක්වාටයිල් එක කියන්නේ මධ්‍යස්ථය. මැද ක්වාටයිල් එක. Q1 කියන්නේ 25, Q2 කියන්නේ 50, Q3 කියන්නේ 75. මිස්ලට මතක ඇති. Q4 කියන්නේ 100. ඒක නේද සර්? ඔව්. සමීකරණය. ඔව් ඒක තමයි. ඒක තමයි. කියන්නකෝ අපේ සර් සාමාන්‍යයෙන් සර් මේ වගේ ගානක අපිට සමුච්චිත අර වක්‍රය ඇඳලා තමයි නේද හොයන්න කියන්නේ. ගාන හදන්න දෙන එක. මේකෙන් ඒක තමයි මම කිව්වේ ටීචර්ට නෑ කමක් නෑ මේ ප්‍රශ්නේ සර් යොමු කරපු එක මේ කමක් නෑ. මේක ඉස්සරහට ප්‍රස්ථාරය ඇඳලා
මේකේ ප්‍රස්ථාරය ඇඳලා මේ පැත්තෙන් ඉර ගහපුවම මෙහා පැත්තේ අක්ෂයට x අක්ෂයට කොතනින්ද හැප්පෙන්නේ කියන එක තමයි හොයන්න ඕන. ඒකත් කියලා ඉස්සරහට අපි කරනවා ඒක ටීචර්. මේ අනේ තිමිර මල්ලි මට උත්තරයක් දෙන්නකෝ මේකේ සැබෑ සීමාව. ඒ කියන්නේ CF percentage එකට ඇයි අපි සැබෑ සීමාවේ ඉහළ සීමාව ගන්න කියලා මේ ටීචර් ප්‍රශ්නයක් ඒකේ සර් දත්තවල අඛණ්ඩතාවය තබා ගන්න තමයි සැබෑ සීමාව තියාගන්නේ. ඔව් සැබෑ සීමාවක් සාමාන්‍යයෙන් අපි හොයන්නේ දත්තවල අඛණ්ඩතාවයට. එතකොට මෙතන ඒ අගේ භාවිතා කරන්නයි කියන එකටයි හේතුව අහන්නේ ටීචර්. මම නියෝජනය වෙන්නේ සර් දැන් මේකේ මං 95 නේ ඇහුවේ. එතකොට එතන ලකුණු 40යි. 40 හෝ ඊට වඩා අඩු ලකුණු ගත්. මෙතන එනවා 40.5 හෝ ඊට වැඩිය අඩු ගත්ත කියලා නෙන්නේ. එතකොට ඇයි ඒ 0.5ක් එකතු කරගත්තේ කියලා අහන්නේ. ඒ 40ත් 41ත් අතර ලකුණු ගත්ත ළමෙක් ඉන්න පුළුවන් නේද? ඒකත් ඒ ළමයාත් උඩ පන්ති ප්‍රාන්තරයට හරි පහළයකට හරි අයත් වෙන්න ඕනේ. හරියටම හරි. මෙතන ප්‍රන්ති ප්‍රාන්තරය යන හැටි බලන්න. 40 ඊළඟ එකේ ඉන්නේ 41කින් ඊට ඉහළ එක. ඊට පස්සේ 45ට ගියාම 45 එතන අතන 46. 45.5 ගත්ත කෙනාට දෙන්න තැනක් කොහෙද? අන්න ඒ නිසා ඒකෙත් මැදගයක් ගත්තාම ඒ දරුවට අසාධාරණයක් වෙන්නේ නැති හින්දා ඒකෙන් තමයි මේ සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශතය දෙන්නේ. අරකින් ගත්තොත් 0.5 රින්ගන්න තැනක් නැතු වෙනවා. ඒ දෙක මැදට එන්නේ. එතකොට මේකේ සලකනවා ඒ මැදගයත් මේකට අදාළයි කියලා. ඒකෙන් හින්දා තමයි 40.5ට වඩා අඩු ඊළඟ එකෙන් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. අඩු ලකුණු සංඛ්‍යාව අරගෙන 40.5 සහ ඊට වඩා අඩු කියලා එතනින් යනවා. එතකොට ඒ දරුවෙක් ඇරෙන්න හැකියාවක් නැහැ. වඩාත් නිර්වද්‍ය වෙන්න අඛණ්ඩතාවය අපේ තිමිර මල්ලි කියපු විදිහට මේකේ අඛණ්ඩතාවයේ ලකුණු වල රැකෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒකයි සැබෑ සීමාවේ ඉහළගේ අරගන්න. ඒක තමයි ටීචර් හේතුව. හරි සර්. ඒකට දැන් 40.5 ගත්ත එක්කෙනෙක් මොන කොතෙන්ට දාන්න ඕන 40.5 ගත්ත එක්කෙනා මේ මොන පන්ති පාන්තරේ දාන්න ඕන? සර්ම මට කියන්න සැබෑ සීමාව බලලා 40.5 ගත්ත එක්කෙනා කොතෙන්ට දෙන්නේ කියලා? 36 පන්ති පාන්තරේ දැන් මං කියන්නේ පන්ති පාන්තරේ 40.5. ඔව්. එතකොට ඒ කොතෙන්ද මේක පාන්තරේ සැබෑ සීමාව තියෙන 35.5 40.5 නේ. ඔව්. එතකොට උඩ එකේ තියෙන්නේ සැබෑ සීමාව 40.5යි 45.5යි. ඔව්. එතකොට 46.5 ගත්ත එක්කෙනෙක් ඔය දෙකටම දෙකෙන් ඕන එකට දාන්න. මේක ලියනකොට කොහොමද සර් ලියන්නේ? එක්ස්ප්ලেইন කරනකොට කොහොමද ලියන්නේ? මේකෙන් 100ට මෙච්චර දෙනෙක් ලකුණු 40.5 හෝ ඊට වඩා අඩුවෙන් ලබාගෙන ඇති. එතකොට අර ළමයා අහුවෙන්නේ නැද්ද එතෙන්ට? දැන් අපි මේක එක්ස්ප්ලেইন කරනවා 95 කියන එක. 95 මේ 95 කියන එක සිසුන්ගෙන් 95 දෙනෙකු ඉස්සරහට එනවා. ලකුණු 40.5 හෝ ඊට වඩා අඩු. එතකොට 40.5 ඕක කිව්වහම මේ ළමයා එතෙන්ට අයිති වෙන්නේ නැද්ද? අයිති වෙනවා. එහෙනම් කෝකටද අයිති වෙන්නේ? ඔව් ටීචර්. සර් එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තාම ලකුණු දශම තියන්නේ නෑනේ. මට එතනයි සර් ගැටලුව තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ලකුණු පූර්ණ සංඛ්‍යානේ ගොඩක් වෙලාවට තියන්නේ සර් දශම 5 එනවා අඩු. ටීචර් මේක හදනකොට අපි මේකටම මෙතන එක්ස්ප්ලেইন කරගන්න නෙමෙයි මේකෙන් යන්නේ ප්‍රස්ථාර. අපේ අරමුණ ප්‍රස්ථාරයට යන්න. ටීචර්ට මේ මැදාගේ නැතුව කොහොමද ප්‍රස්ථාරය අඳින්නේ මට කියන්නකෝ. සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින්න කිව්වහම ඔයා කොහොමද දෙපැත්ත හදාගන්නේ? මොන ලකුණටද ගන්න? අඩු ලකුණටද වැඩි ලකුණටද? ඒ දරුවෝ නියෝජනය කරන්න මේකේ ගන්න ටීචර් මැද ලකුණ. ඒ මැද ලකුණ තමයි මේ අරන් තියෙන්නේ. හරි සර් thank you. හරි සර් thank you. මේක එක්ස්ප්ලেইন කරන්න බැරි ඒකයි මේක එක්ස්ප්ලেইন කරන්න පුළුවන් තව චුට්ටක් ඉස්සරහට මට කාලේ දෙන්න මම ප්‍රස්ථාර ටික ඇඳලා ඊට පස්සේ අහන්නම් ඔය ප්‍රශ්නේ. එතකොට ටීචර්ලා මට උත්තර දෙයි. හරි. ඒක අනිවාර්යෙන් මතක් කරන්න. මට අමතක වුණොත් මතක් කරන්න. ඊට පස්සේ අපි ප්‍රස්ථාර වර්ග ටිකට යනවා. දැන් මේකේ අපි අඳින්න යන්නේ
ජාල රේඛයක් ගොඩනගන්න යන්නේ. මේ අපේ ලකුණු වලට අනුව ජාල රේඛයක් ගොඩනගන්න යන්නේ. මේ ජාල රේඛයක් අඳිනකොට අපි දන්නවා අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා සාමාන්‍යයෙන් y අක්ෂයේ තමයි සංඛ්‍යාතය දාන්නේ. y අක්ෂය කියලා කියන්නේ ඉහළට යන අක්ෂය. එහෙනම් ප්‍රාන්ති ප්‍රාන්තරයේ සැබෑ සීමාව යනවා පහළ අක්ෂයේ, ඉහළ අක්ෂයට යනවා සංඛ්‍යාතය. සංඛ්‍යාතය කියන්නේ මොකද්ද මෙතන? මේකට අනුව සංඛ්‍යාතය කියන්නේ අපේ මොකද්ද? සංඛ්‍යාතයේ y තීරුවේ සංඛ්‍යාතයට අමතරව අපිට ලියන්න පුළුවන් මොකක් කියලාද? සංඛ්‍යාතයෙන් අපි කවුද මොනවද ගණන් කරන්නේ? ලකුණුද? සිසුන් ගණන. අන්න very good. සිසුන් ගණන. y අක්ෂය කියන්නේ මේ සිසුන් ගණන. එහෙම නැත්නම් සංඛ්‍යාතය. පාරේ ගිය බස් ගණන, කාර් ගණන අපි සංඛ්‍යාතය හදන්නේ. එහෙනම් මේ බස්, කාර්, ලොරි වලට වෙන වෙනම ප්‍රස්ථාර අඳින්න යන්නේ. එහෙනම් බස් ගණන, සිසුන් ගණන, පොල් ගෙඩි ගණන මොනවා හරි කමන්නේ. මේ පැත්තේ එන්නේ ඒක. y අක්ෂයේ එන්නේ එහෙනම් සංඛ්‍යාතයේ නොතු සිසුන් ගණන. x අක්ෂයට එනවා පන්ති ප්‍රාන්තර සැබෑ සීමා. එහෙනම් අපි මේ අඳින්න යන ප්‍රස්ථාරය මොකද්ද? මේ හිතන්නකෝ මේ 12 පන්තියේ මේ සිංහල ළමයින්ගේ සාහිත්‍ය පේපර් එකට ගත්ත ලකුණු කියලා. එහෙනම් මට මේ ප්‍රස්ථාරයට නමක් දෙන්න. 12 කලාංශයේ ළමයින්ගේ මේ ලකුණු වගේක් මේ කියන්නේ. සිංහල සාහිත්‍ය පේපර් එකට ගත්ත. මට මේකට මාතෘකාවක් යෝජනා කරන්න. වසරේ සාහිත්‍ය ලකුණු සඳහා ලකුණු නිරූපණය සඳහා අඳින ලද ජාල රේඛය. very good. 12 මොකක් හරි පන්තියේ දරුවන්ගේ සිංහල සාහිත්‍ය ලකුණු නිරූපණය කරන්නට අඳපු ප්‍රස්ථාරයේ වර්ගය දාන්න. ජාල රූපයක්. එහෙම නැත්නම් ජාල රේඛයක්. එච්චරයි. ඒක අනිවාර්යයි. අක්ෂ නම් කිරීමට ලකුණු හම්බ වෙනවා. මුකුත් ඇඳ ගන්න බැරි වුණොත් අක්ෂ නම් කරලා ප්‍රස්ථාරයට නමක් දුන්නොත් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඉස්කෝලේට. හොඳට මතක තියාගන්න. එහෙනම් මේකේ අනුගමනය කරන්න ඕන පියවර දැන් කීපයක් අපි දන්නවා. එකක් තමයි y අක්ෂයේ එහෙනම් සිසුන් ගණන අපි දානවා. මේකේ y අක්ෂයේ කීයකට බෙදා ගන්න ඕනද? මට බලන්න මේ f වගේ බලලා කියන්න y අක්ෂයේ කොහොමද බෙදාගන්නේ කියලා. 9කට 10කට. ඇයි ඒකේ 1යි 9යි අතර තමයි තියෙන්නේ නේද? වැඩි මාගේ 9 පොඩි මාගේ 1. එහෙනම් අපි 0 1 2 up to 10 යනවා. y අක්ෂයේ 10ට යනකම් බෙදා ගන්නවා. ඒක සමහරවිට කොටුවෙන් කොටුව වෙන්න පුළුවන්, සෙන්ටිමීටරෙන් සෙන්ටිමීටරේ වෙන්න පුළුවන්. ඔන්න පිළිවෙලට බෙදා ගන්නවා. අපි කොටු කොලයක් අරගෙන මේක ඇන්දොත් අපිට වඩාත් ලේසි ඉදිරියට යන්න. මේක ටීචර්ලා ළඟ තියෙනවා නම් කොටු කොලයක් කරුණා කරලා, එහෙම නැත්නම් අදිරු උලක් අරගෙන ලස්සනට ඒකේ සෙන්ටිමීටරෙන් සෙන්ටිමීටර ගහගන්න. ඕකෙමයි අපි ප්‍රස්ථාර තුනම අඳින්නේ. අද ඔය ලකුණු කරන එකේම තමයි ප්‍රස්ථාර තුනම යන්නේ. ඒ හින්දා හැම කෙනාම එනකන් ඉන්නවා ප්‍රස්ථාරය අඳින්න. මේක අඳිනකොට x අක්ෂය නිරූපණය කරන්නේ පාන්තිපාන්තරවල සැබෑ සීමාවලින්. ආරම්භක ලක්ෂ්‍ය විතරක් අපි මේක ගණ්ඩ තැනක් නැති හින්දා ආරම්භක ලක්ෂ්‍ය විතරක් ඉස්සරලා මේක අඳිනකොට අපි පහළ සැබෑ සීමාව ගන්නවා. එතනින් පස්සේ හැම එකම ඉහළ සැබෑ සීමාව ගන්න. එතකොට මේකේ ලකුණු පටන් ගන්න 1 5. එතකොට මේක හැකිලීම අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රස්ථාරයේ x අක්ෂය හකුලන්න ඕනේ නැහැ. බිඳ දක්වන්න ඕනේ අක්ෂය. පළවෙනියට පහළ සැබෑ සීමාව ලකුණු කරලා ඊට පස්සේ ක්‍රමානුකූලව ඉහළ ලකුණු සැබෑ සීමාව ලකුණු කරගෙන යන්න. එක් සැබෑ සීමාවල පරාසයට අයිති සංඛ්‍යාතයට අනුව මෙන්න මේ බහුවස්ත්‍රය නිර්මාණය කරන්න පුළුවන්. බලන්න ඇඳලා මට මාත පන්තිය ලකුණු කරන්න.
මමත් කාලේ ගන්න මමත් ඒක අඳින්නම්. දුරුව රූලක් ඕන. ඔව් නේද ටීචර්? කොට හකුලවන්න ඕනේ නේද? එක්සක්ෂ බිඳුවට පස්සේ 0.5යි දාලා ඊට පස්සේ 5.5යි දැම්මම ස්කේල් එක වෙනස් වෙනවනේ එතන. මූල ලක්ෂ්‍ය බිඳුව 5.5 20.5 හැකිලීමක් වෙනව නේද? 5.5 30.5 35.5 කිරීමක් කරන්න වෙනව නැත්නම් පරතරය වෙනස් වෙනවනේ. 50.5 විතරයි. සර් එතන මේ හැකිලීමක් කරන්න වෙනවද නැත්නම් පරාසය එන්නේ නැද්ද? එතන අර ස්වායත්ත විචල්්‍ය වරායත්ත විචල්්‍ය කියලා ලියන්න ඕනේ දැන්. මේකේ බලන්නකෝ එතකොට මේ ප්‍රස්ථාරය අඳිනකොට මේකේ අපි කොහොමද ගන්නෙ? දැන් මේක හකුලවන්න ඕනද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවනේ. මේකට මොකද්ද උත්තරේ? ආරම්භය අර x අක්ෂයේ මේ බිඳුවට පස්සේ 0.5යි. ඔව්. සාමාන්‍ය පස්තරයක් ඇදිද්දී අපි ඒක සමාන වෙන්න ඕනනේ දුරනේ. දැන් 0.5 ඊට පස්සේ 5.5 නේ තියෙන්නේ. ඒකට 0.5 අතර පරතරය අසමාන වෙනවනේ. මෙතන දැන් ප්‍රශ්නයක් එනවා මම හකුලවන්න එපා කිව්වට මේකේ මොකද්ද වෙන්නේ? පරතර අසමාන වෙනවා. එහෙනම් පරතර සමාන කරන්න නම් අපි මොකද කරන්න වෙන්නේ? පොඩ්ඩක් හකුලවලා අඳින්න ඕන. එහෙනම් මූල ලක්ෂයට ගහලා මේ මූල ලක්ෂය නෙමෙයි සංඛ්‍යාත ඉර ගහලා පොඩ්ඩක් හකුලවලා ඊට පස්සේ ප්‍රස්ථාරය අඳින්න. සාමාන්‍යයෙන් හකුලවන්නේ ලොකු ප්‍රමාණයක් පොඩි කරලා පෙන්වන්නනේ. දැන් මෙතන පොඩි ප්‍රමාණයකදීත් අපි එහෙම කරනවාද? ඒ කියන්නේ මෙතන වෙන්නේ සාමාන්‍ය පරිමාණයට වඩා ඒ දුර පොඩිනේ 0.5 අතර දුර. ඒකෙදිත් ගැටලුවක් වෙන්නේ නැද්ද හැකලුවට? ඒක අනිවාර්යෙන් අපි පොඩි හැකිලීමක් කරන්න වෙනවා. නැත්තම් පරතර සමාන කරගන්න බෑනේ ටීචර්. ඒක තමයි සාමාන්‍යයෙන් හැකිලීම අපි කරන්නේ ලොකු හැකිලීම කරන්නේ ලොකු. දැන් මේක කෙනෙකුට මේක හැකුලුවා කියලා වරද්දක් දාන්න බෑ. එහෙම නැත්තම් මේකේ ඍණ පැත්ත කගයක් හොයලා ඒ පැත්තට ප්‍රස්ථාරය සම්බන්ධ කරන්න වෙනවනේ. බැලන්ස් වෙන්න නම් දැන් පරිමාණය මෙතන පරිමාණය වෙනස් වෙන හින්දා නේද හකුලවන්නේ අපි එතකොට. මේකේ එකම පරමාර්ථයේ පරිමාණය වෙනස් වෙන හින්දා. මේකේ පරිමාණය වෙනස් වෙනවා. ඔව් ටීචර්. ළම එකේ ගන්න අපි 0.5 15 සැබෑ සීමාවනේ. ඊට පස්සේ අපි සියලුම පන්ති ප්‍රාන්තරවල ගන්න ඉහළ සැබෑ සීමාවද? ඔව් සියලුම මේ වගේ ඉහළ සැබෑ සීමාව. එතකොට සර් 0.5යි 10.5යි අතර එතන වෙනසයි පරතරයයි ඊළඟ පන්ති ප්‍රාන්තර අතර පරතරයයි වෙනස් වෙනවනේ. ඒ කියන්නේ ඉන්න 0.5 මටයි වැරදුනේ. බෑන්. මටයි වැරදුනේ. නෑ. ආයෙ බලන්න වෙනවා. ඔව් හරි ටික.
අනේ දැනක සර් මට ඒ ගැටලුව ආයි ආවා. පළවෙනි එකේ තියෙන 0.5 ඊට පස්සේ 10.5 ඒ දෙක අතර වෙනස 10යි. තුන්වෙනි ඇයි 5.5 5.5 ගන්න ඕනේ මිස්. ඇයි 5.5 කොහෙද කියේ 5.5 අන්තිමේදී 15යි මුලමදී 15 සැබෑ සීමාවයි ඉහළ සැබෑ සීමාවයි දෙකම ගන්න ඕනේ. පළවෙනි එකට පහළ සැබෑ සීමාව අරගෙන එතන සිට සියලුම ඉහළ සැබෑ සීමා ගන්න. හරි සර් thank you. හොයාගන්න ඕනේ කියලා. එතකොට තිරස් අක්ෂයට අපි ගන්න ඕනේ මේ y අක්ෂයට ගන්නේ ස්වායත්ත විචල්‍යද පරායත්ත විචල්‍යද? ඔන්න ටීචර්ලා මේ ටීචර් ප්‍රශ්නයක් අහනවා. x අක්ෂය කියලා කියන්නේ මොකද්ද? තිරස් අක්ෂය හරහට යන්නේ. එතකොට හරහට යන එක වෙන්නේ මොකද්ද මේකේ? ප්‍රාන්ති ප්‍රාන්තර කියන්නේ ස්වායත්ත විචල්‍යයක්. ඉහළට යන්නේ මොකද්ද? සංඛ්‍යාතේ. සංඛ්‍යාතේ කියන්නේ y අක්ෂයට යනවා. එහෙනම් පරායත්ත විචල්‍ය තමයි ඉහළට යන්නේ. හරි සර් හරි thank you. තිමිරස මේකේ මාතෘකාවක් ලියලාද තියෙන්නේ පේන්නේ උඩ හරිය. මෙයා හරිම කරදරයක්. විදිය ගන්න ඕනේ ගිහින්න. නෑ ඔකට මාතෘකාව මම ලිව්වේ නෑ. ඔක ලියන්න ඕනේ මාතෘකාව. ඔක ලියලා නෑ මං. සීමාවලට අනින්න. අර ප්‍රස්තර ගෝලේ නිසා මං ගාන්න වැන්ද ඉතින් 0.5 අරගෙන. එහෙම නැතුව අර විදියට ගන්න බැයිද සර්? කොහොමද? ඒ කියන්නේ දැන් හකුලලා ඊට පස්සේ පළවෙනි අර එකට 5 10 එහෙම එතකොට බෑ එහෙම ගන්න බෑ. මේකේ නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව අඳින්න ඕන. මේ ප්‍රස්ථාරයට නම මොකද්ද සර් කියන්නේ? සිරස් ප්‍රස්ථාර. ජනක සර් න්‍යායාත්මක සීමා ලියා දක්වන්නේ කොහොමද කියලා සර් අහුවනේ. ඔව්. ඒක පොඩ්ඩක් කියා දෙන්න න්‍යායාත්මක සීමා කියන්නේ මේකේ සැබෑ සීමාව කියන්නේ. එතකොට මේ සැබෑ සීමා කියන්නේ මොකද්ද? පන්ති පාන්තරයේ සැබෑ සීමාවට තමයි මේ ප්‍රස්ථාරය ගොනු කරගෙන යන්නේ අපි. හරි නේද? ඒ කිව්වේ සර් මේ න්‍යායාත්මක සීමා කියලා කියන්නේ ඕකේ සැබෑ සීමා කියන එක. දැන් අපි සැබෑ සීමාව වගේ හොයාගෙන තියෙන්නේ ටීචර්. ඒකට අනුව තමයි මේ ප්‍රස්ථාරේ මේ අක්ෂ දෙක ලකුණු කරලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ එහෙනම් න්‍යායාත්මක සීමා අනුව තමයි x අක්ෂය ලකුණු කරලා තියෙන්නේ. ලකුණු කරලා තියෙන්නේ. හරි සර්. නේ? තිමිරස
අර තීර ටික අඳිනකොට මුල එක අපිට ඒක ප්‍රත්‍යක්ෂයේ ගෑවෙන්න මෙහා කරන්න බැරිද? මේ කොයි එකද? පළවෙනි මම මගේ එක චුට්ටක් ෂෙයා කරන්න දැන් කරදරයක් වෙන්න ඕනේ. මිස් කවුන්ට් ටීචර් ෂෙයා කරා. මම ගෲප් එකට දැම්මා ඒක පොඩ්ඩක් හරිද කියලා පොඩ්ඩක් බලන්න. ඔන්න ඕකේ සර්. පළවෙනි තීරය අඳිනකොට y අක්ෂයේ ගෑවුවම වැරදිද කියලා අහන්නේ. y අක්ෂයේ ගෑවෙන්නේ මිස් බිඳුවයිනේ. පරිමාණය අවුලක් 0.5 දෙනිස් පටන් ගන්න ඕනේ. මේක වැරදි ටීචර්. මේක ටීචර් කීයෙන්ද අපි පටන් ගන්නේ? පන්ති පාන්තර පැහැල සැබෑ සීමාව නීතිය මොකද්ද? 0.5න් පටන් ගන්න. දැන් ටීචර් බිඳුවෙන්නේ පටන් අරන් තියෙන්නේ. හරි සර්. එතකොට එතන වැරදි. එහෙම පටන් ගත්තාම ටීචර් දැන් ඔය ඇඳලා තියෙන ක්‍රමයට ඇඳොත් ප්‍රස්ථාරේ පළල දැන් ඔයා හිතන්නකො මේකේ වර්ගඵලයෙන් මොනවා හරි හොයන්න දෙනවා කියලා. කොටු ගාන ගණන් කරලා ග්‍රිඩ් ක්‍රමයට ඔය ප්‍රස්ථාරයේ පළල හොයන්න කිව්වොත් එහෙම උතන මේ ප්‍රමාණය හොයන්න කිව්වොත් ඒ ළමයාගේ ඔය උත්තරේ වරදිනවනේ. උතන ප්‍රමාණය වැඩිනේ. ඔව් සර්. ඒ ටීචර් බිඳුවයි අර 0.5යි අතර සීමාවත් ඕකට අල්ලලානේ. එතකොට ප්‍රමාණයෙන් අදහසක් කියන්න බෑ ප්‍රස්ථාරේ. මුළු සේරම සමාන වෙන්න ඕන. එතකොට මූල ලක්ෂයට හැප්පෙන්න බෑ මෙහාට වෙන්න ඕන. හරි සර්. තිමිරස ආයෙ පොඩ්ඩක් ෂෙයා කරන්නකෝ ප්‍රස්ථාරේ. බිඳුව 0.5 අතර හකුලලා තියෙනවා. ඊට පස්සේ බිඳුවයි 0.5යි අතර එකයි. මේ ප්‍රස්ථාරය අඳිනකොට අපේ හාමුදුරනේ වරද්ද ගන්න එපා. ෆ්‍රීකවන්සි එකට අඳින්නේ CF එකට නෙමෙයි ඈ. F කියන එකට අඳින්නේ වගුවේ. මේකේ ගන්නේ පළවෙනියටම ගන්නවා පහළ සැබෑ සීමාව, ඊළඟට ඉහළ සැබෑ සීමාවේ ඉඳලා පිළිවෙලට උඩට යනවා. එහෙම ගත්තන් පස්සේ ඒක ළඟම තියෙන ෆ්‍රීකවන්සි එක නෙමෙයි FC එක නෙමෙයි ගන්න, CF එක නෙමෙයි. F එක ගන්නෙ. F එකට අදාළව තමයි ප්‍රස්ථාරය ගොඩනගාගෙන යන්නේ. වරද්ද ගන්න එතන. සර් සංඛ්‍යාත පැත්තේ 1 3 4 ඒ ටික නේද? ඔව් මේකේ ගන්න ඕන. දැන් අපි ප්‍රස්ථාරය ඇඳගෙන යනකොට මේකේ අපි ගන්නේ සැබෑ සීමාවනේ. පහළම සැබෑ සීමාව ඉස්සර බිඳුව දා ගන්නවා මූල ලක්ෂයට. ඊට පස්සේ පහළම සැබෑ සීමාව දානවා. ඊට පස්සේ ඉහළ සැබෑ සීමාවේ ඉඳලා ක්‍රමානුකූලව ප්‍රස්ථාරය අඳිනවා. එතකොට මේකට ගන්නේ දැන් මෙතනින් බලපු ගමන් CF value එක තමයි වගුවේ එතන ළඟම තියෙන්නේ. අපිට ඒකත් එකෙන් පටන් ගන්නෙ ඒ අගයන් අරගෙන දැම්මොත් ප්‍රස්ථාරය වැරදි. F අගයයි ගන්න ඕන. ෆ්‍රීකවන්සි එකයි ගන්න ඕන. මධ්‍ය අගයට සැබෑ සීමාවට සාපේක්ෂව සංඛ්‍යාතේ. කියුමුලේටිව් ෆ්‍රීකවන්සි සමුචිත සංඛ්‍යාතේ නෙමෙයි ගන්න. හොඳට මතක තියාගන්න ඒක පටල ගන්න එපා. ජනක සර්. ජනක සර්. කියන්න ටීචර්. සර් දැන් ඔය තිමිර සර් ෂෙයා කරලා තියෙන කේස තියෙන්නේ මේ x අක්ෂයේ බිඳුවත් 0.5 අතර පොඩි ඉඩ ප්‍රමාණයක් නේ තියලා තියෙන්නේ. ඔව්. ඒක සෙන්ටිමීටරයක්ම ගත්තොත් වැරදිද සර්? අපි හැම තැනටම ගන්න සෙන්ටිමීටරයක් ගන්න කමන්නේ. කමන්නේ ප්‍රස්ථාර සෙන්ටිමීටරයක් දාලා හැකිලීමක් දාන්න. එහෙම නැත්නම් ඔහොමම රියල් තුරම ඔහොමම තියලා ඔහොම ගන්න. ඒක කමන්නේ. සර් තව ප්‍රශ්නයක් නෑ කියන එක පෙන්වන්නයි අපිට ඕන. හරි. සර් දැන් අපි x වලට y වලට දෙකටම දැන් සෙන්ටිමීටර ගන්නවන සමාන දුරම බෙදන්න ඕනද සර්? සමාන වෙන්න ඕන. දෙකම සමාන වෙන්න ඕන. නැත්නම් ප්‍රස්ථාරය හරියන්නේ නැහැ. දෙකටම සමාන වෙන්න. දෙක නම් දෙපැත්තටම කොටු දෙක දෙකේ. මේ ගාන ගන්න ඕන. පරිමාණ දෙකම සමාන වෙන්න ඕන. එතකොට තමයි ප්‍රස්ථාරය නිවැරදි වෙන්නේ. සමහරව අඳිනවා. එතකොට නිකන් උඩින් චප්ප කරපු ප්‍රස්ථාරයක් එන්නේ. හරි සර්.
ජනක සර් බිඳුවයි බිඳුවේ දශම පහයි කියලා අර පොඩ්ඩක් ඉඳ අරින්න එකේ හේතුව මොකද සර් ඒක තේරෙන්නේ නැහැ. දැන් ටීචර් බිඳුවට මල්ලලා ඔය ප්‍රස්තාරේ ගැහුවොත් ගහලා බලන්න ඒ කොටුව ලොකු වෙනවා. අනිත් කොටුව ඊට වැඩිය කුඩා වෙනවා. එතකොට ප්‍රස්තාරේ කැතයි ප්‍රස්තාරේ කොටු ගාන ගණන් කරලා මොනවා හරි දත්තයක් හොයාගන්න වෙලාවක ඒක වර්ධිනවා ප්‍රස්තාරේ. අපි හැමතැනකදී මේව පොඩ්ඩක් තියන්න ඕනිද? එතනින් අනිවාර්යෙන් ඉඩක් තියෙනවා. මොකද අපිට ගන්න අයිතියක් නැහැ. ඔක ජාලරේකේ අඳිනකොට ඕක උඩ ටීචර්ට තේරෙයි. ඇයි ඔතන ඉඩ තිබ්බේ කියන එක. ජාලරේකේ බිඳුව අගේට වදින්න ඕන. බිමට වදින්න ඕන. මූල ලක්ෂයට වදින්න ඕන. වදින්න නම් එතන ඉඩක් තියෙන්න ඕන. ඕනම ප්‍රස්ථාරයක සර් අපි එහෙම තියන්න ඕනෙමද එතකොට? නෑ මේක ඊට පස්සේ අපිට මෙතන මේ සමාන දුරකින් බෙදෙනවා නම් දැන් මෙතන හිතන්නකෝ බිඳුවයි දශම පහයි 5.5යි වාගේම දුරක් මෙතන මුලට තියෙනවා නම් ගැටලුවක් නෑ. ටීචර් මේක ඍණ පැත්තට දාලා සමාන කොටුවක් ඇරලා ගන්න පුළුවන්. මේක ධන ලකුණු තියෙන ඉන්නේ අපි ඍණ පැත්තට පයින්නේ නෑ. හරි සර් thank you සර්. තිමිර සර් මේ ප්‍රස්ථාරයේ අක්ෂ දෙකම සමාන පරතරයෙන් අරන් නෑ නේද? එහෙම ගන්න පුළුවන්ද? එහෙම ඉතින් ගත්තට අවුලක් නෑ. අක්ෂික අර මේ සංඛ්‍යා අතර අර පරතර සමාන විදිහට යන්න ඕන. එක අක්ෂික. ඒ විදිහට තිබ්බම ඇති අනිත් එකත් එක්ක සමාන වීම වෙන්නම කියලා ඕනේ. සර් මේකේ අකුලෝ පුවතිය පෙන්වන්න ඕනේ නැද්ද මේ බිඳුවයි දශම පහ ගා? දැන් අර මං ගත්තේ හරි ප්‍රමාණයටම. ඒ නිසා අර හකුලලා නැහැ. හකුලලා අඳින්න පුළුවන් ඕක ඕන්න. ඔතන හකුලලා ඉන්දිර සර් මෙතන හැකලුම් ලක්ෂයක් දාලා සෙන්ටිමීටර් එකට හැකලුම් අන්න මට මේකෙන් ටික ආරම්භ දෙන්නකෝ අයියට කියන්න. ඔව් ඉතින් සර්. ඔව් දැන් නැත්තේ දාන්නේ ඔක්කොම කරන්නේ හැකලුමක් ගන්න 0.5 අර එහයි පටන් අරගෙනත් ගන්න පුළුවන්. පැහැදිලි නැහැ කියපේ. ඔය කියන්නේ හැකිලුම් මේකක් දැම්මට පස්සේ අරගේ අර මේ පරතරය ගැන අදහසක් එතකොට අපිට හිතා ගන්න බෑනේ. එතන පටන් ගන්න පුළුවන් 0.5. ඔව් එහෙම හැකලුම් ලක්ෂයක් දාලා සෙන්ටිමීටරයක් තියලා හැකලුම් ලක්ෂයක් දාලා සෙන්ටිමීටරයක් ඇතුළත හැකලුම් ලක්ෂයක් දාලා 0.5 පටන් ගත්තයි කියලා වැරද්දක් නැහැ නේද? නෑ ඒක අවුලක් නෑ. එතකොට අර පරතරේ පොඩි පරතරයක්ද ලොකු එකක්ද කියලා හිතා ගන්න බෑනේ. කියන්න බෑනේ එතකොට. හරි thank you. එතකොට සර් අපි x අක්ෂය කොටු දෙකෙන් දෙකට වගේ පරතරය අරන් මේ y අක්ෂය කොටුවෙන් කොටුව පරතරය ගත්තට ගැටලුවක් නෑ නේද? ඒක වැරදි නෑ. නමුත් ඒකේ නිවැරදි ක්‍රමයේ දෙපැත්තෙම පරතර සමාන වුණොත් තමයි ලස්සන ප්‍රස්ථාරය. ඒ හින්දා හැකි ඉඩ තියෙනවා නම් අරාක්ෂය ඕනට වැඩිය දිගට යනවා නම් අපිට එහෙම ගහන්න බෑ. දිගට නැතුව කොලේ හසුරව ගන්න හැකියාව තියෙනවා නම් පුළුවන් තරම් දෙපැත්ත සමාන වෙන්න ගන්න. අරකෙත් දෙක යනවා නම් මේකෙත් දෙක. එතකොට ලස්සනට මේවා එනවා. හරි සර් thank you. වැරදි නෑ. නැත්තම් සංඛ්‍යාත බහුශ්‍රය අඳිනකොට වෙනස් වෙන්න පුළුවන් සර් හැඩේ ගොඩක්. බහුව ආශ්‍රයේදී හැඩේ වෙනස් වෙයි. වැඩේ තියෙත් නෑ. උඩින් පයින් ගැහුවාම අර මුක්කම් වෙලා තියෙන ඒ වගේ එනවා. වරදක් නෑ. ඒක ලස්සන නෑ. ඒක වැරදියක් නෙමෙයි. මේ මොකද්ද නීතියක් නෙමෙයි රීතියක් කියලා හිතා ගන්නකො. ඉඩ තියෙනවා නම් සමානව යන්න. නැත්තම් කමක් නෑ. සර් ඒකේ කියන්නේ සර් මේ අතරම පස්තාරේ යථාරූපී බව කියලා කියන්නේ ඔකට. අන්න රයිට් යථාරූපී බව පෙන්වන්න තමයි එහෙම අඳින්නේ අපි. ඔය යථාරූපී බව පෙන්වන්න තමයි ඔය මුලින් චුට්ටකුත් අයින් කරන්නේ. නැත්තම් ඒ කොටුව ලොකුවට පේනවා. ඒක වළක්වන්න. සර් ඒ මුලින් චුට්ටක් අයින් කරන එකේ තේරුම ඒ අතර ප්‍රමාණයේ දත්ත නැහැ කියන එක නේද අපිට. එහෙම නෙමෙයි. මැඩම් එහෙම කියපු මතකත් ඒක ඩීටේල් නෑ අපිට ගහන්න. ඒක හැබැයි අපිට එහෙම මැද ඊළඟට අපි කියනවා ඊළඟ ප්‍රස්ථාරයට යනකොට ඕකේ ඊළඟ සීමාවක් හිතාගෙන එතන බිඳුවයි කියලා ෆ්‍රීකවන්සි එකක් බිඳුවයි කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එකක් බිඳුවයි කියලා හිතලා එහෙනම් ප්‍රතිශතක සමුච්චිත සංඛ්‍යාතයක් බිඳුවයි කියලා ඒක බිඳුවට යා කරලා දෙපැත්තම බිඳුවට යා කරලා ගන්න කියලා. නැත්තම් ප්‍රස්ථාරේ උඩ එල්ලපු එකක් වාගෙන මූල ලක්ෂයට කැපෙන්නේ නැහනේ. ඒකින්ද මූල ලක්ෂයට කැපෙන්න එහෙම ගන්න කියලා කියනවා. ඒක ඉදිරි ප්‍රස්ථාරේ තේරෙයි.
දැන් ඕක ඇඳගත්තා. තිමිර සර් මගේ ප්‍රස්තාරය මේ ගෲප් එකට දැම්මා බලනවද චුට්ටක්? දාන්න ටීචර් දාන්න. මිස් අන්තිමට තියෙන එකද? මේක සර්. ඔව් මේකේ අර අප්ලෝඩ් තියෙන නිසා ගැටලුවක් නැහැ මේක. නේ සර්. අකුලන මෙයා කියලා තියෙන මෙයා අකුලලා තියෙනවා. ඒක කොච්චරද කියලා දාලා නැහැ. ඒ ප්‍රමාණය අකුලලා තියෙනවා. ඒක කමන්නේ. හරි සර් thank you. ඒක ඔතන අක්ෂය ලකුණු කරනකොට මම හිතන්නේ මම දන්න හැටියට පන්ති ප්‍රාන්තර සැබෑ සීමාව කියලා නේද යට ලකුණු කරන්න ඕන x අක්ෂය. එහෙම වුණොත් තමයි හොඳ. දැන් ඊළඟ එකට එන්නේ මැද අගයන්. ලියාගෙන තියෙන්නේ එහෙම තමයි. මැඩම් එහෙම තමයි සර් කියලා තියෙන්නේ. ලියාගෙන තියෙන්නේත් එහෙමයි. එහෙම දීලා තියෙන්නේ. ප්‍රාන්ති ප්‍රාන්තර සැබෑ සීමාව කියලා දාගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ පැත්ත ලකුණු තමයි තින්නේ. ප්‍රාන්ති ප්‍රාන්තර වලින් කියන්නේ ලකුණු තමයි. ඒකත් හරි ලකුණු කියන එක වැරදි නෑ. කොහොම දාන්න. දැන් අර පැත්ත එහෙනම් මේ අපිට මේ සිසුන් ගණන කියලා ගන්න පුළුවන් නම් මේ පැත්ත ලකුණු කියලානේ අනිවාර්යෙන් ගන්න වෙන්නේ. ඒකෙන් හින්දා මේ කමක් නැති වෙයි. සංඛ්‍යාතය කියලා දාලා සිසුන් සැබෑ සීමාව කියලා ලකුණු කියලා දාලා දැන් මේකේ සමාන බලන්නකො සමාන ඒවා කීයක් තියෙනවද කියලා. 3ක්. දැන් මේ ප්‍රස්තාරය අපි එක්ස්ප්ලেইন කරන්න වෙනවා. සමාන ඒවාට බලන්න අකුරු දාගන්නකො.